හොඳයි. 32 ඉඳන් අපිට හෝම්වර්ක් ටිකක් තියෙනවා. අපි හෝම්වර්ක් කීපයක් සාකච්ඡා කරලා ඊට පස්සේ ගිය සතියේ දුන්න හෝම්වර්ක් එකක් කරලා අද අපි අද කොටස් ටිකට. අදින් පස්සේ අද ඔයගලන්ට කියා දෙන්න කොටසෙන් පස්සේ අපිට පුළුවන් ලොකු ගණන් වලට යන්න. මතකනේ අපි අර මුල් දවස් ටිකේ ලොකු ගණන් හැදුවා ආකෘති ගහලා අන්න ඒ ගණන් වලට යන්න පුළුවන් අදින් පස්සේ. හරි. අපි බලමු. ප්‍රශ්න අංක 32. ව්‍යාපාර ආයතනයක 2018-12-31 අවසන් ගිණුම් වර්ෂයේ අවසාන ඔබය රුපියල් 1,50,000ක් වැඩියෙන් අගය කර තිබේ. ඒ කියන්නේ 2018-12-31 අවසන් වර්ෂයේ අවසාන තුගේ 1,50,000ක් වැඩියෙන් අගය කරලා තියෙනවා. වැඩියෙන් අරගෙන තියෙනවා. මෙම වරද 2018 වසරේ විකුණු පිරිවැයට සහ 2018 වසරේ ලාභයට ඇති කරන බලපෑම. ඔයගොල්ලෝ දන්නවා ළමයි අවසාන තුගය විකුණු පිරිවැය මොකද වෙන්නේ? විකුණු පිරිවැය අඩු වෙනවා. අවසානද වෙන්නේ විකුණු පිරිවැය කිව්ව හැකි. කියන්නේ උත්තරේ අනිවාර්යෙන් 2 හරි 3 හරි. දැන් මම මේක හදලා පෙන්නන්නේ අපි මේක කරා කලින් විකුණු පිරිවැය අඩු වෙනවා. මොකද අවසාන තුගේ සාමාන්‍ය අපි ආරම්භක තුගේට ගැනුම් එකතු කරලා අවසාන තුගේ අඩු කරනවානේ. ඉතින් මේ අඩු කරන අවසාන තුගේ වැඩි වෙන්න විකුණු පිරිවැය ටික අඩු වෙනවා. විකුණු පිරිවැය අඩු වෙන්න ලාභය නම් වැඩි වෙනවා. විකුණු පිරිවැය නම් අඩු වෙනවා. ලාභය වැඩි වුණොත් විකුණු පිරිවැය අඩු වෙනවා. ලාභය නම් වැඩි වෙනවා. 33 ව්‍යාපාර ආයතනයක 2017-12-31 අවසන් වසරේ අවසාන තුගේ මේ જાතිය ප්‍රශ්න A level paper එකේ එනවා. කලින් දවසක කියා දීපු විදිහේ chart එක මතක තියාගෙන ඉන්නවනම් නැත්නම් මේ සම්බන්ධයේ තේරුම් අරන් ඉන්නවනම් ඔයාලට එකපාරින්ම උත්තරේ ගන්න පුළුවන්. අවසාන තුගේ වැඩි වෙනකොට විකුණු පිරිවැය අඩු වෙනවා. විකුණු පිරිවැය අඩු වෙනකොට ලාභය වැඩි වෙනවා. ඕකෙම අනිත් පැත්ත තමයි අවසාන තුගේ අඩු වුණොත් වෙන්නේ. අවසාන තුගේ අඩු වුණොත් විකුණු පිරිවැය වැඩි වෙනවා. ලාභය නම් අඩු වෙනවා. බලන්න ව්‍යාපාර ආයතනයක 2017-12-31 අවසන් වසරේ අවසාන තුගය 1,50,000ක් වැඩියෙන් අගය කරච්ච වරද 2018-12-31 අවසන් 2017-12-31 අවසාන තුගය කියන්නේ 2018 අවුරුද්දේ නගය වැඩි වුණොත් වැඩි වෙනවා. විකුණු පිරිවැය වැඩි වුණොත් ලාභය නම් අඩු වෙනවා. වෙලා තියෙනවා ලාභය නම් අඩු වෙලා තියෙනවා. උත්තරය අංක 2. උත්තරය අංක 2. හරිනේ. හරි. ඔන්න තව තියෙන හෝම්වර්ක් ගොඩාක් තියෙනවා. අපි කීපයක් කතා කරමු. මම ඉතින් අර කට්ටිය එකපාරටම එන්නේ නැහනේ. ඔයගොල්ලෝ හරියටම වෙලාවට පන්තිට සම්බන්ධ වෙන්න. අපරාධනේ වෙලාව 34 වෙනි එක ව්‍යාපාර ආයතනයකට මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් ඔයා අහන්න ඒක. හරි. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ දැන් මම මේක අදත් කියන්නම්. ඔයගොල්ලෝ හෝම්වර්ක් එකවත්දි ළමයි අද ඒ කියන්නේ දැන් සිකුරාදා නැපි පන්තියේ තියෙන්නේ සිකුරාදා පන්තියේ තියෙද්දි දැන් සිකුරාදා උදේ එවන්න නම් එපා. ඉතින් මට ඇත්තටම බලලා දෙන්න අමාරුයි ඒ වගේ ඒවා. මොකද උදේ ක්ලාස් එකක් කරනවා. එතකොට මට ඒ ටයිම් පොඩ්ඩක් එහෙ මේ කරලා ඒක බලලා පැහැදිලි කරන්න අමාරුයි. ඒක නිසා පුළුවන් තරම් සිකුරාදා හෝ අද දුන්නාම හෝම්වර්ක් එකක් දවස් 3ක් වගේ ඇතුළත එවන්න. එතකොට මට අල්ලැතුවාට බලලා වගේ අඩුපාඩු ටික හදලා දුන්නේ නැහැ. නැත්තම් එකපාරටම අද උදේ එව්වට පස්සේ මට බලලා දෙන්න බෑ. මොකද අද උදේ මං හිතන්නකෝ වෙලාවක් වෙන් කරලා ඕක කියා දුන්නා කියලා. ඊට පස්සේ අද දවල් ආයෙත් එක කියා දෙන්න එපා. එතකොට තේරුමක් නැතු වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ අර පුළුවන් නම් අද නැත්නම් හෙට මේ දවස් 3ක් වගේ ඇතුළත එවන්න. සිකුරාදා උදේම එවන්න නැතුව. ඒක නිසා කලින් කල් ඇතුව එවන්න. අනිත් එක හැමෝම වගේ පුළුවන් විදියට වරදින්න හරි කමක් නැහැ කරලා පෙන්නන්න. නැතුව මේවා මග අරගත්තොත් එහෙම අමතක කරගත්තොත් එහෙම ගිණුම් කරන විෂය අමාරුයි එතනින් පස්සේ. ඔයගලන්ට උපරිම chance එක තියෙනවා ළමයි. මොකද තේරෙන්නේ නැති දේවල් අහගෙන වැඩේ කරගන්න. ඔයගොල්ලන්ගේ මේ පැත්තේ උනන්දුවත් එක්ක තමයි ගමන යන්නේ. අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ කැපවීම තියෙන්න ඕනේ. බලමු. ඊට පස්සේ 34 වෙනි එක ව්‍යාපාර ආයතනයකට අදාළව පහත් තොරතුරු සපයා ඇත. 2018 3:31 දිනට කියලා තියෙනවා 2017 4:1 දිනට කියලා ඔන්න තොරතුරු දෙකක් දීලා තියෙනවා. ඔගේ තියෙනවා ඔන්න ණය හිමියොත් දීලා තියෙනවා. අපිට තියෙනවා වර්ෂය තුල ණය හිමියන්ට කළ ගෙවීම 260ක්ලු ව්‍යාපාරයේ සෑම විටම විකුණු පිරිවැයට 125ක් එකතු කර බාණ්ඩල වී කරනවලු. අපෙන් අහන 2017 18 ගිණුම් වර්ෂයේ විකුණුම් කොපමණද කියලා. හරි. මේක අපිට හොයන්දී දැන් අපිට දීලා තියෙන තොරතුරුත් එක්ක බැලුවොත් එහෙනම් මම මේ තොරතුරු ටික අරගෙන යන්නම් වෙන තැනකට. ඔයාලට මේක වැඩි පැහැදිලි කරලා කියන්න ඕන නිසා හරි එයා යන්න බෑ වගේ. හරි මොකක් හරි වෙලා ප්‍රශ්නයක්.
බලමු මම මේක ටක් ගාලා ඔයාලට කරලා පෙන්නන්නම්. දැන් බලන්න මේක ඔයාලට දීලා තියෙනවා තොග දෙකක් තියෙනවා නේද? ආරම්භක තොගය තියෙනවා මේ 30000ක් විදියට, අවසාන තොගය තියෙනවා 20000ක් විදියට. ඔයාලට උන තොග දෙකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට ණය හිමියෝ ආරම්භක එකයි අවසාන එකයි දීලා තියෙනවා නේද? ඊට පස්සේ ඔයාලට ණය හිමියන්ට කරපු ගෙවීමක් දීලා තියෙනවා. දැන් ඔයා බලන්න ඔයාට මේ ගාන හදන්න තොරතුරු ඇද්ද? මදිනේ. මදිනේ. මම පොඩ්ඩක් මේක ලියන්න මෙහෙම. ඔයා යනවා විකුණුම් පිරිවැය කියන එක හොයාගන්න. විකුණුම් පිරිවැය වලින් මතකනේ ආරම්භක තොගයට මෙහෙමනේ අපි විකුණිකාව ආරම්භක තොගය දීලා තියෙනවා 30000ක් කියලා. 30000ක් කියලා අවසාන තොගය දීලා තියෙනවා 20000ක් කියලා. ගත්තා. පිරිවැය හොයාගන්න අපි ගාව මෙතන දීලා නැත්තේ ගැනුම් ටිකනේ. බලන්න ගානේ ගැනුම් කීයද කියලා දීලා තියෙනවද කියලා. ගැනුම් මගේ කීයක්ද කියලා දීලා තියෙනවද කියලා. නෑ නේද? මේ අගේ දීලා නෑ. හැබැයි මේක හොයාගන්න පොඩි ඉඟියක් දීලා තියෙනවා. තමයි ආරම්භක ණය හිමියෝයි අවසාන ණය හිමියෝයි ගිණුම් හැදුවා ළමයි. ණය හිමි පාලන ගිණුම් හැදුවා. මේ ණය හිමියන්ගේ ශේෂ පිහිටන්නේ කොයි පැත්තෙන්ද අපි එහෙම කතා කළා. පාලන කියලා ගිණුමක් අහලා අවසාන ශේෂය දා ගන්නවා. ශේෂය පාගේ හර පැත්තෙන් විදියට. මතකනේ අවසාන ශේෂය පාගේ දැම්ම හර පැත්තේ. 10000යි 15000යි. මේ ගිණුම් කරන්නේ සම්බන්ධයක් තියෙන මේ සම්බන්ධය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ණය හිමියන්ට කර ගෙවීමක් දීලා තියෙනව නේද කන්නේ? ණය හිමියන්ට කළ ගෙවීම 260000ක් කියලා තියෙනවා. දැන් මතකද ණය හිමියන්ට සල්ලි කිව්වා නම් අපි ණය හිමි පාලන ගිණුම කොයි පැත්තද ලිව්වේ කියලා. සල්ලි කිව්වා නම් ණය හිමියෝ හරනේ. එහෙනම් හර පැත්තේ ලියන්න ඕනේ අන්නේ මුදල් ගෙවීම මුදල් කියලා. දැන් ඔය හිතලා බලන්න ණය හිමියෝ සම්බන්ධයෙන් වෙන තොරතුරු මුකුත් දීලා නැත්නම් මේකේ දැන් මේක සාමාන්‍යයෙන් තුලනය කරාට පස්සේ වෙනසක් වෙනවා මේ 0.0.0යි 5යි 7යි 2යි 2,75,000 මේ පැත්තට දාලා අපි මේක තුලනය කරොත් මේ හරියෙන් වෙනසක් එනවා. මේ වෙනසට අපි මොකක් කියලා දන්නවද කියන්නේ? ගැනුම් කියලා. ගැනුම් කියලා. ඔන්න ඔයාගේ ගැනුම් මගේ හොයාගත්තනේ. ඒක ආදේශ කරන්න මෙතෙන්ට. 2,65,000. ගානක තොරතුරු දීලා නැත්නම් අපි ගාව තියෙන තොරතුරු පාවිච්චි කරලා තොරතුරු හොයා ගන්න ඕන. ඔන්න අපි ගැනුම් හොයාගත්තා. දැන් මම උත්තරේ ගන්නවා 0.0.5යි 5යි 9යි 2යි කියලා. 2,95,000යි. ඒකෙන් 20000 ගියාම එනවා 2,75,000ක් කියලා. අපේ මොකක්ද? උත්තරේ අපේ විකුණුම් පිරිවැය එනවා 2,75,000ක් කියලා. හැබැයි ඒකත් නෙමෙයි අපෙන් අහලා තියෙන්නේ. අපෙන් අහලා තියෙන්නේ මොකක්ද? 2017 18 වර්ෂයේ විකුණුම් ටික කීයද කියලා. විකුණුම් ටික හොයන්න තව ඉඟියක් තියෙනවා මේ. විකුණුම් පිරිවැයට 125ක ලාභයක් එකතු කරලාලු භාණ්ඩ අලෙවි කරන්න. එහෙනම් ඔයාලට අන්න ඒ තොරතුර පාවිච්චි කරලා ඊළඟ උත්තරේ හොයාගන්න පුළුවන්. මොකක්ද ඊළඟ උත්තරේ? අපි අර වෙනදට ලියන්නේ පිරිවැයට ලාභයක් එකතු කරලා තමයි විකුණුම් මිල හැදෙන්නේ කියලා. එතකොට මෙතන පිරිවැය වෙන්නේ නම් විකුණුම් පිරිවැය, ලාභය වෙන්නේ නම් දල ලාභය, විකුණුම් වෙන්නේ නම් විකුණුම් මිලට. එතකොට විකුණුම් පිරිවැයට 125ක් නේද තිබ්බේ. ඒ කියන්නේ විකුණුම් පිරිවැය 100ක් නම් දල ලාභය වෙන්නේ 25යි. විකුණුම් මිල වෙන්න ඕනේ 125යි. මම ඔන්න ඒකත් ලියාගත්තා. ඊට පස්සේ ඔන්න අපේ ගානේ විකුණුම් පිරිවැය දීලා තියෙනවානේ. ඔයාලට පේනවනේ 2,75,000ක් කියලා. ඔන්න මම ඒක මෙතෙන්ට දානවා. දැන් බලන්න අපිට ඕනේ කරන්නේ ටිකනේ. ඔයාලට පුළුවන් ළමයි මේකෙදි මෙතනදී ඔයාලට කරන්න පුළුවන්. විකුණුම් පිරිවැය කියන්නේ 275 කතාවනේ. ඔයාලට පුළුවන් 275 100ෙන් බෙදන්න. 2,75,000 100ෙන් බෙදන්න. විකුණුම් පිරිවැය කතාවනේ. වැඩි කරන්න පුළුවන් 125න්. ඒ කියන්නේ කීයෙන්ද? 4ෙන් බෙදලා 5න් වැඩි කළා නම් ඔයාගේ උත්තර එනවා. මම කැල්ලකින් ගන්නම්. 2,75,000 බෙදීම 4 වැඩි කිරීම 5. 3,43,750යි. 3,43,750 කියලා උත්තරයක් එනවා. බලන්න මේ උත්තරේ තියෙනවද කියලා? උත්තරය අංක 1. ඉතින් ඔන්න ඔහමයි උත්තරේ ගන්න. ඇත්තට මේ උත්තරේ ගත්තේ පියවර 3කින්. මේ උත්තරේ ගත්තේ පියවර 3කින්. පළවෙනි පියවර මම විකුණුම් පියවර හොයාගන්න ගියා. හොයාගන්න තොරතුරු මදි වුණා. ඊට පස්සේ ණයහිමි පාලන ගිණුම හැදුවා. ඒකෙන් ගැනුම් ටික හොයාගෙන ආදේශ කළා. ඊට පස්සේ විකුණුම් පියවර හොයාගෙන ඒක මෙන්න මේක සමීකරණයෙන් තමයි අපි මේ ගාන හැදුවේ. ඉතින් මට මේ ගාන කීප දෙනෙක් හදලා එවලත් තිබ්බ ඇත්තටම ගොඩක් හොඳයි. ඒගොල්ලෝ උත්සාහ කරලා ගාන හරියට හදපු අයත් හිටියා. ඉතින් ගොඩක් හොඳයි. ඔයගොල්ලෝ හරියන්න හෝ වර්ධින්න ගණන් හදලා එවන එක නම් ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. මොකද එහෙම එවනකොට තමයි පුළුවන් වෙන්නේ. මොකද ඔයා දැන් ඉන්නේ විෂය නිර්දේශයේ මැද හරියක. දැන් ඔයාට මෙතන ඉඳන් ඉස්සරහට තියෙන කරුණු ටික හරියට ටච් කරගෙන අල්ලගෙන යන්න වෙනවා. නැත්තම් තේරුමක් නැති වෙනවා. එකපාරින් විභාගේ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්න නම් මේ කැපකිරීම කරන්න වෙනවා. අමාරු වෙයි. එපා ඒ කියන්නේ අමාරුයි කියලා හිතේ. ඒ වුණාට ඉතින් ඒව ගැන හිතන්නේ නැතුව වැඩ කරගෙන යන්න ඕනේ. විෂයන් 3 මේ විදියට. පේපර්ස් හදන්න ඕනේ. එහෙනම් මේක හරිනේ. අපි ගිය සතියේ හෝම්වර්ක් වලට යන්නද? මේවා කලින් දවසේ හෝම්වර්ක් ඉතින් මම මේ කීප සාකච්ඡා කරගෙන ඉන්නම් ෆ්‍රී වෙලාවල් වලදී. ඒතකොට අපි 34 වෙනි එකත් හැදුවා. 35ත් හදලා 7ත් හදලා 38 39 ඒ ටික තියෙනවනේ. ඒ ටික අපි ආයෙත් පොඩ්ඩක් තියමු. ඒ සෙට් එක පොඩ්ඩක් තියමු. මම ආයෙත් අද ෆ්‍රී වෙලාවක් හම්බුනොත් ඒ ටික ආයෙත් එන්නම්. ෆ්‍රී වෙලාවක් කියලා කියන්නේ
අපි යන් ගිය සතියේ දුන්න හෝම්වර්ක් වලට. ඒ වගේ පොඩි පොඩි ඒවාට සෑහෙන වෙලා යනවා කියා දෙන්න බෑ. හරි 47 වෙනි එක බලන්න මේ 47යි 48යි මම හදනවා මොකද මේක වරද්දපුවයි කියා. බලන්න 47 සුමුදුගේ ව්‍යාපාරයේ 2018 12:31 දිනට ශේෂ පිරික්ෂම තුල තිබූ උපුටනයන් එසේ කියලා අපිට දීලා තියෙනවා සුමුදුගේ ව්‍යාපාරයේ ශේෂ පිරික්ෂම කියලා ණය ගැතියෝ අඩමාන ණය වෙන් කිරීම 2018 1 දිනට. ඔයා හැමතිස්සෙම බලන්න ළමයි ඔයාට අඩමාන ණය වෙන් කිරීම දෙනකොට මේ වගේ ආරම්භක දිනටද දෙන්නේ කියලා. අඩමාන ණය වෙන් කිරීම 2018 1 දිනට. අපේ ගාන අහලා තියෙන්නේ තමයි මේ තියෙන්නේ. බොල් ණයක් දීලා තිනවා. ඒ කියන්නේ ළමයි මේ තියෙන්නේ ශේෂ පිරික්ෂමනේ. ශේෂ පිරික්ෂමේ බොල් ණය තියෙනවා කියන්නේ මේ දැනටමත් කපා හැරපු බොල් ණයක්. දැනටමත් කපලා ඉවර වෙච්ච බොල් ණයක් තමයි මේ තියෙන්නේ 300 විදිහට. ඒක ආයෙත් කපන්න යන්න එපා. ඒක දැනටමත් ඉන්ටර්නල් ඉවරයි. ඒක ආයෙත් ගලපන්න යන්නේ මේක දැනටමත් ගලපලා අවසන්. ගිනුම්ගත කරලා තියෙන්නේ. මේක දැනටමත් ගිනුම්ගත කරලා ඉවරයි. ඒකනේ ශේෂ පිරික්ෂමේ තියෙන්නේ. ඊට පස්සේ බලන්න අතිරේක තොරතුරු තියෙනවා. ණයගැති අගය මත තවත් රුපියල් 1000ක් බොල් ණය ලෙස කපා හැරීමට. අන්න ඒක ගිණුම්ගත කරන්න වෙනවා. ඒක ගිණුම්ගත වෙච්ච නැති එකක්. ඒ කියන්නේ අතිරේක තොරතුරු වල තියෙන්නේ. එහෙනම් මේක කොහොමද ලියන්නේ? බොල් ණය ගිණුම ආහාර ණයගැති පාලන බැර ලෙස කපා හැරීමටත් ඉතිරි ණයගැත්තගේ මත 110ක් අඩමාන ණය වෙන් කිරීමට තීරණය විය. හරි. ඉතින් අපි අහලා තියෙනවා ගැලපුම් ජන සටහන් මූල්‍ය ප්‍රකාශන උපුටනයන්. හරි. අපි ඒ දෙකට අග්ගාලා ගහලා කරමු. අඩුපාඩු තියෙනයි බලා ගන්න. 47ට උත්තරේ මේ ලියන්න. හරි. මම පොදු ජනලයක් ගහගත්ත රූල් 6ක විතර. ඊට පස්සේ ආදායම් ප්‍රකාශනයකුත් ගහ ගන්නවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුත් ගහගත්තා වුණා. ආදායම් ප්‍රකාශනයේ පෙරහැරීම වියදම් අපිට සම්පූර්ණ ගාණම ගහන්න ඕනේ උපුටනයෙන් කිව්වහම හරි ඔන්න මම අවශ්‍ය කරන කොටස් ඔක්කොම ගහගත්තා. මේකේ මුලින්ම අපෙන් අහලා තිබ්බ ළමයි බොල් ණය නේද? ඔව්. ණය ගැතියගේ මත තවත් රුපියල් 1000ක් බොල් ණය ලෙස කපා හැරීමටත් හැර. බොල් ණය ගිණුම හර නාලන ගිණුම බැර. හරි. ඔයාට සංලක්ෂය ලිව්ව හැකි බොල් ණය ගැලපීම. හැමෝගෙම මේක නම් හරි. දැන් ඊළඟ හොඳට අහන් ඉන්න. මේව ළමයි අමාරු නැහැ. දැන් ඔයාට ගිය සතියේ මේ ගැලපිල්ල කියා දුන්නේ. එතකොට ඔයා මීට කලින් කවදාකවත් මේක ඉගෙනගෙන නැහැ. සාමාන්‍ය පෙළටවත් මේවා තිබ්බේ නැහැනේ කොමර්ස් කරපු අයටවත්. එතකොට ඔයා ගිය සතියේ තමයි මුලින්ම මේක ඉගෙන ගත්තේ. ඒ හැර කෙනෙක් AT වගේ කරලා තියෙනවා නම් මේක අහලා හරි ඇති. ඉතින් ඒ වගේ අවස්ථාවකදී සමහර වෙලාවට දැන් මට වුණත් මම පළවෙනි පාට දෙයක් ඉගෙන ගන්නකොට මතක නැහැ. ඒක ඇත්ත. නමුත් ඔයා එකකින් ගණන් හොඳට කියන දේ අහගෙන ඉඳලා හොඳට බලාගෙන අහගෙන තේරෙන්නේ නැති තැන් අහගෙන ඔයා තනියෙන් ගණනක් හැදුවට පස්සේ ඔයාට අනිවාර්යයෙන් මේක පුළුවන් වෙනවා. මොකද බැරි ගණන් කියලා දේවල් නැහැනේ. හදන ක්‍රමේ දැනගත්තට පස්සේ පුළුවන් හදාගන්න. ඒක නිසා අනිවාර්යෙන් මේවා බලාගෙන අනිවාර්යෙන් හදන්න ඕනේ. බොල් ණය ගැලපීම. හරි. දැන් මේක වාර්තා කරගෙන මිමු. බොල් ණය හර කියන්නේ බෙදා හැරීමේ වියදමක්. මං බොල් ණය කියලා මෙතන ලියලා බොල් ණය කියලා ඉල එතනම දාගන්න පුළුවන්. නැත්නම් ඔයා මේක කෙලින්ම දාගන්න පුළුවන්. නමුත් ඔයාට මතකද දන්නේ නැහැ මේ ගාන හදනකොට මේ ගානේ ඇතුලේ දැනටමත් තමයි මේ 10ත් එකතු වෙන්නේ. දැන් මේක මම දැක්කානේ. දැක්ක නිසා තමයි ලියන්නේ. නැත්නම් මම මේක කපලා තමයි ලියන්න වෙන්නේ. මම මේ ගාන කියවද දැක්කපු නිසා තමයි මම මෙතන 1300ම දාගත්තේ. නැත්නම් බොල් ණය හර 10 තමයි දැවෙන්නේ. ගොඩක් අය මට පුතර ටිකෙට්ස් වල එහෙම තිබ්බා. මම ඒක දැනගත්තා. කට්ටිය තුර පස්සේ තමයි දැක්කේ කියලා. ඉතින් ඒක දාලා නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් දාගන්න. මේ 18 අර ආරම්භයේ තිබ්බ 300ත් එකතු කරලා 1300ක් කියලා. ඔන්න මේක ඔයාලට පුළුවන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගමත්තම් කියලා ලියලා එතනම ණය ගැති කියලා ලියලා ණය ගැතියකින් අඩු කරගන්න 1000ක් 1300 නෙමේ ඔය 300 මීට කලින් දවසක අඩු කරන්න ඇති. දැන් බොල් ණය කියන වචනේ ලියන්න එපා ළමයි. බොල් ණය විතර 300ක් තිබ්බා. මේ අවුරුදු 1000ක් දාලා 1300 කියලා ලිව්වා. හැබැයි ණය ගැතියකින් ආයේ 1300ක් අඩු කරන්න ඕනේ නැහැ. මෙතන අපි ගලපන්නේ 1000 විතරයිනේ. ණය ගැති පාලන කර වෙන්නේ 1000යි. ඒ අනුව ණය ගැතියකින් 24000 කියලා. 24000 කියලා නම් දාගන්න.
හරි. ඊට පස්සේ අඩමාන ණය ගැලපීම කරන්න ඕනේ. දැන් හොඳට බලන්න. මේක ලේසි. මේ දැන් කරපු එක ලේසි. ඊට පස්සේ බලන්න මේක තියෙනවා ඉතිරි ණයගැතියාගේ මත 110ක් අඩමාන ණය වෙන් කරන්න ඕනේ. දැන් ඔයා බලන්න ඔයාගේ ණයගැතියෝ කීයක් ඉන්නවද කියලා. ණයගැතියෝ ඉන්නවා 24000ක් නේ. ඒකෙන් 110ක් වෙන් කරන්න. 24000න් 110ක් කියලා කියන්නේ 2400යි. ඔන්න ව්‍යාපාරයේ මේ අවුරුද්දට 2400ක ණයගැතියාගේ අඩමාන ණය වෙන් කිරීමක් කරන්න වෙනවා ණයගැතියාගේ. එතකොට බලන්න ඔයා එකපාරම අඩමාන ණය හර අඩමාන ණය වෙන් කිරීම පෙර 2400 ලියන්න යන්න එපා. ඇයි ඔයා බලන්න ගානේ ගිහිල්ලා ගානේ ආරම්භක අඩමාන ණයක් තියනවද කියලා. හැමතිස්සෙම ගානට ගිහිල්ලා බලන්න. තියෙනවනේ. මේ 2018 1.700ක් වෙන් කරලා තියෙනවා. හැබැයි අවුරුද්දට අයිති වෙන්නේ 2400. ඒ කියන්නේ කීයක් අඩුයිද? 1700ක් නේද? ආරම්භයේ 700ක් වෙන් කරලා තියෙනවා. හැබැයි 700 අඩමාන ණය වෙන් කරමු. අඩමාන ණය හර අඩමාන ණය වෙන් කිරීම බැර කියලා. දැනටමත් 700ක් කරලා තියෙනවා. අපි ඉතුරු ටික 2400 වෙනි ඉතුරු ටික කළා නම් හරි. අඩමාන ණය හර 1700යි අඩමාන ණය වෙන් කිරීම බැර 1700යි. ඌන අඩමාන ණය වෙන් කිරීම කියලා ලියමු. හරි. අඩමාන ණය හර 1700යි අඩමාන ණය වෙන් කිරීම බැල 1800. මේක තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් හරි දාන්න බලන්න. ආයෙ පාරක් කියා දෙන්න. නෑ වගේ. අඩමාන ණය හර අඩමාන ණය හර කියන්නේ බෙදා හැරීම වියදමක් ඔයාලට දාගන්න පුළුවන්. මෙන්න මේ සටහන අඩමාන ණය හර 1700 දාගත්තා කි මෙහෙම. අඩමාන ණය හර උන්නේ 1700යි. අඩමාන ණය වෙන් කිරීම බැර කියන එක මෙන්න මේ ණයගැතයෙන් අඩු කරගන්න ඕනේ. අඩමාන ණය වෙන් කිරීම කියලා. අනිවාර්යෙන් වෙන් කිරීම කියලාම ලියන්න. ලියලා 1700 නෙමෙයි දාගන්නේ. ඒවා බලන්න ඕනේ ආරම්භයේ කීයක් තිබ්බද? ආරම්භයේ බලන්න මේ බැර පැත්තේ 700ක් තියෙනවා. ඒකටම තව 1700ක් දාන්න. තියෙන එකට තව 1700ක් දැම්මොත් 2400ක් වෙනවනේ. මම ඔයාලට පොඩි ඉගයක් දෙන්නද මේකට? එතකොට මෙතන ප්‍රශ්න. මෙතන ආරම්භයේ 700ක් තිබ්බොත් ඔක්කොම 2400ක් වෙනවනේ. මම ඔයාලට මෙතනදී පොඩි ඉගයක් දෙන්නම්. හැමතිස්සෙම මූලික තත්ත්ව ප්‍රකාශනයේ පල්ලෙහායින් අඩු කළා අඩමාන ණය වෙන් කිරීම එන්නේ අවුරුද්දට අදාළ ණයගැතයාගේ නේ. අවුරුද්දට අදාළ අඩමාන ණය වෙන් කිරීම යාගේ. මෙන්න යාගේ තමයි හැදෙන්න ඕනේ. 2400 කියන එක තමයි හැදෙන්න ඕනේ. හැමතිස්සෙම 2400 නෙමෙයි. මෙන්න මේ අඩමාන ණය ප්‍රතිශතයක් බැලලා එන ගාන තමයි හැමතිස්සෙම හැදෙන්න ඕනේ. හරි. එතකොට 24000න් 2400ක් ගියාම එන උත්තරේ එහා පැත්තට දාගමු. 21600ක් කියලා. හරි. ඔන්න ඔහම තියෙන්න ඕනේ වගේ 47ට උත්තරේ. බලමු දෙන්න. අඩුපාඩුවක් තියෙනවා නම් ටක් ගාලා ලියා ගන්න. අපි ඊළඟ එකටත් යන්න ටක් ගාලා. තව දෙයක් අද ඔයගොල්ලන්ගේ පන්තියේ 5 වෙනකල් තියෙන ළමයි අදට පොඩ්ඩක් මට කලින් පොඩි වැඩකට යන්න වෙලා තියෙනවා. ඒක නිසා නැත්නම් සාමාන්‍යයෙන් 5 මාර වෙනකල් තියෙනවා. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. ඊළඟ එකටත් යන්නද අපි? හරි. 48. මේක ලියා ගන්න මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් කියන්න. 48 බලන්න සිල්වා තනි වෙළඳ ව්‍යාපාරිකයෙකි ව්‍යාපාරික දිනට ශේෂ පිරික්සමින් උපුටා ගන්න ලදී කියලා ඔන්න දීලා තියෙනවා. හරි. ඊට පස්සේ බලන්න සිල්වාගේ ව්‍යාපාරය 2018 12:31 දිනට ශේෂ පිරික්සම කියලා අපිට දීලා තියෙනවා ණයගැතියෝ 70000යි අඩමාන ණය වෙන් කිරීම 4500. ඒකෙත් බලන්න ආරම්භක දිනට තමයි තියෙන්නේ. අතිරේක තොරතුරු දෙකක් තියෙනවා. ණයගැතියගෙන් 5000ක් පොළොන්නරු ලෙස කපා හරින්නලු වෙන්න ඕනෙලු. හරි. අපි මේ දෙකත් කරමු. මම මේ ගානම ආයෙ පාරක් කුල් කරගන්නවා.
පොදු ජර්නලය ආදායම්ය බෙදා හැරීම් වියදම් කියලාම දාගමු. මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේකේ ජංගම වත්කම්. හරි. දැන් එහෙනම් අපි බලමු මේ ගාන. මේක නම් ලේසි වගේ. මේකේ කෙලින්ම අතිරේක මේකේ වෙන මොකුත් නැහැ. ණය ගැතිය 70000යි අඩමාන ණය ගැතියගෙන් 5000ක් බොල් ණය කපාරින්න වෙනවා. බොල් ණය ගිණුම හර ණය ගැති පාලන බැර. ඔන්න අපි ඒක ලිව්වා. බොල් ණය ගිණුම හර ණය ගැති පාලන බැර. 5000යි ණය ගැති පාලන බැර 5000. බොල් ණය ගැලපීම කියලා සංලක්ෂ්‍ය ලිව්වා හැකියි. බොල් ණය ගැලපීම කියලා සංලක්ෂ්‍ය ලිව්වා හැකියි. බොල් ණය හර කියන එක ඔයාලට කෙලින්ම බෙදා හැරීම විතරම ලියන්න පුළුවන්. බොල් ණය කියලා. මේකේ නම් ආරම්භක බොල් ණයක් තිබ්බේ නැහැ. ඔයාලා දැක්කනේ. ශේෂ පරීක්ෂණයේ ආරම්භිකක් තිබ්බේ නැහැ. එහෙනම් කෙලින්ම 5000ම දාගන්න. ඊට පස්සේ ණයගැති පාලන බැර කියන එක ජංගම වත්කම් වල ණයගැති කියලා ලියලා එතනින් අඩු කරගමු 5000. හරි. දැන් ඔයාලට පුළුවන් මෙහෙම දාගත්තා නම් මේ සටහන තමයි දාගත්තේ. බොල් ණය හර කියන එක බෙදා හැරීම වියදමක්. ණයගැති පාලන බැර කියන එක ණයගැතියකින් අඩු කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ ෂෙයාර් 1000න් 5000 ගියාම කීයද? 65000 කියලා ඔන්න දාගත්තා. ඔන්න මම ඒකත් දාගත්තා 65000 කියලා. ඊට පස්සේ අඩමාන ණය ගැලපීම. බලන්න අඩමාන ණය කොහොමද තියෙන්නේ කියලා 2018 12/31 දිනට 105ක් වෙන්න ඕනෙලු. එතකොට බලන්න 65000න් 105ක් කියන්නේ කීයද කියලා? 3250. දැන් තමයි ඔන්න පොයින්ට් එක. ළමයි මේ අවුරුද්දට අඩමාන ණය වෙන් කිරීම 3250ක් වෙන්න ඕනේ. දැන් බලන්න ඔයා ගානට ගිහිල්ලා ආරම්භක අඩමාන ණය වෙන් කිරීම කීයක් වෙනවද කියලා බලන්න. කීයක් තියෙනවද? 4500ක්. වැඩිනේ නේ? දැන් කලින් නම් අඩුයි. කලින් ගානේ අඩුයි. මේකේ අවුරුද්දට 3250යි. නමුත් 4500ක් ආරම්භය අයින් කරලා සල්ලි හම්බෙන්නේ නැහැ කියලා. හැබැයි මේ අවුරුද්දට 3250 හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් වැඩියෙන් වෙන් කරලා එහෙනම් අයින් කරමු. කොහොමද අයින් කරන්නේ? අඩමාන ණය වෙන් කිරීම හර අඩමාන ණය වෙන් කිරීම හර අඩමාන ණය බැර. අර අයින් කරපු අඩමාන ණය ආයෙත් අයින් කරලා දාන්න. කියන්නේ අයින් කරපු ටික ආයෙත් අයින් කරලා දාන්න එපා කියලා. ඒ කියන්නේ ඒක වැරදි කළා කියලා. ආයෙ අනිත් පැත්තට ලියන්න. අඩමාන ණය වෙන් කිරීම බැර කියලානේ. ඒක අයින් කරන්නේ ඒක අනිත් පැත්තට ලියලා. අඩමාන ණය වෙන් කිරීම හර අඩමාන ණය බැර. එතකොට මේක වාර්තා කරන්නේ කොහොමද? කීයක් වැඩිද? 4500යි 3250යි කියන්නේ 1250ක් නේ. එහෙනම් අපි ලියමු අඩමාන ණය වෙන් කිරීම හර මේ වචන ගොඩක් වෙලාට කටිය පටලගෙන තිබ්බා 1250යි අඩමාන ණය බැර අඩමාන ණය බැර 1250යි සංලක්ෂ්‍ය ලිව හැකි අදි අඩමාන ණය ගැලපීම අදි අඩමාන ණය ගැලපීම අඩමාන ණය වෙන් කිරීම හර ඔයාලට මතකද අපේ වෙන් කිරීමේ ගිණුමේ 100ක් තිබ්බද වෙන් කිරීමේ ගිණුමේ 4500ක් තිබ්බා බලන්න ඒක බැරටනේ තියෙන්නේ මේ ශේෂ පරීක්ෂමක හර පැත්ත බැර පැත්ත ඔයගොල්ලෝ දන්නවනේ මේ බැර පැත්තේ තියෙන 4500ට බලන්න වෙන් කිරීම හර 1250ක් දැම්මොත් එන්නේ කීයද බැර 4500ට හර 1250ක් දැම්මොත් බැර 3250ක් නේ එහෙනම් ඔයාගේ අඩමාන ණය වෙන් කිරීම වෙනවා අඩමාන ණය වෙන් කිරීම විදියට එන්නේ 3250යි. හරි නේද මම කලින් කිව්ව කතාව. හැමතිස්සෙම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට එන්නේ. මෙන්න මෙතන අපි හොයාගන්න අවුරුද්දට අදාළ ගාන මේ 3250 එක අඩු කරලා දාන්න. 61750යි නේ. මෙන්න මේ විදිහට දැම්මේ. ඊට පස්සේ අඩමාන ණය බැර. අඩමාන ණය බැර කියන්නේ ළමයි වියදමක් බැර වෙනවා. වියදමක් බැර වෙනවා කියන්නේ වියදමක් අඩු වෙනවා. බලන්න කලින් අපි ලිව්වේ එහෙම නෙමෙයිනේ. කලින් ලිව්වේ අඩමාන ණය හර. මේක වියදමක්. වියදමක් හර වෙනවා කියන්නේ කෙලින්ම අපි දැම්මම මේ කෙලින්ම දැම්ම අඩමාන ණය කියලා මේ. හැබැයි අඩමාන ණය බැර කියන්නේ වියදමක් අඩු වෙනවා. කලින් ලියපු එකක් අයින් කරනවානේ. ඒතකොට මෙතන ඉන්නේ අඩමාන ණය කියලා වරහන් ඇතුලේ. බැරනේ තියෙන්නේ. ඒ කියන්නේ අඩු වෙනවා 1250. වරහන් ඇතුලේ තමයි මේක දාන්නේ. ඔන්න ඕකයි සිද්ධ වෙන්නේ. ඉතින් අඩමාන ණය ගැලපීම මෙන්න මෙහෙමයි ළමයි කරන්නේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ බලන්න මයික් එක ඔන් කරලා අහන්න පුළුවන් මැසේජ් එකකින් අහන්න පුළුවන් කැමැත්තක් ඉතින්
අපැහැදිලි තේරෙන්නේ නැති දේවල් අහන්න. අහන තරමට තමයි පුළුවන් වෙන්නේ. අනිත් එක යාළුවෝනේ ඉන්නේ. ඒක නිසා අහන්න පුළුවන්. හරි. බලමුනේ. අඩුපාඩුවක් තියෙනවා නම් සටහන් කරගන්නකෝ. මේ නම් වල වෙනස, ඒ කියන්නේ අඩමාන ණය වෙන් කිරීම කියන්නේ ණය ගැතිය අඩු වෙන ගිණුමක්. අඩමාන ණය කියන්නේ වියදම් ගිණුමක්. ඒවා අපි කලින් දවසේ කතා කළානේ. ඉතින් ඔයගොල්ලෝ පාඩම් කරගන්නකොට මේවා අමතක වෙන්න දෙන්න එපා. අර ෂෝට් නෝට් පොතේ අනිවාර්යෙන්ම ඒ වැදගත් කරුණු ටික දාලා තියාගන්න. හරිනේ, ලියා ගන්න ඇති කියලා මම හිතනවා. ලියා ගන්න බැරුව ගියා නම් කියන්න, මම ආයෙ පාරක් ස්ක්‍රීන් එක මාරු කරන්න. අපි එන යමු අපේ පාඩමටනේ. හරි. එතකොට ඔන්න මේ දෙක හරි. ඒ දෙකත් හරි. මේවා මම හෝම්වර්ක් දෙන්න. මේවා පුළුවන් හෝම්වර්ක් කරන්න. නෑ, මේක හෝම්වර්ක් කරන්න එපා. මේක අමාරුයි කරන්න. ඒක මම කරන්න. හරි. අපි අද දැන් කතා කරන ගැළපිල්ල කරලා ඉවරලා මේ ටික සාකච්ඡා කරමුකෝ. 49 ඉඳන්. හරි. බලමු. අද අපි කතා කරන්නේ ක්ෂය ගැන. අද අපි කතා කරන්නේ ළමයි ක්ෂය ගැන. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? හරි. ඔයගලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක. හරි. අද අපි කතා කරන්නේ ස්ථාරවත්කම් ක්ෂය ගැන. අපි පොඩ්ඩක් ඒක සාකච්ඡා කරලා ඉමු. ස්ථාරවත්කම් ක්ෂය කියලා කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ දන්නව නේද? දැන් ඔය ජංගම නොවනවත්කම් තියෙන්නේ. අපි මේකට ස්ථාරවත්කම් කියලා කියනවා. දීපල පිරියත උපකරණ කියලාත් කියනවා. ස්ථාරවත්කම්, ජංගම නොවනවත්කම්, දීපල පිරියත උපකරණ. මෙන්න මේ දේවල් අපි ගත්තොත් කාලයක් එක්ක මේ වටිනාකම් අඩු වෙනවා. ඔයගලන්ට මතක ඇතිනේ. අපි ඕක කතා කරලා තියෙනවා මීට කලින් අර දෙවෙනි පාඩමේදී වගේ. දැන් උදාහරණයක් විදිහට ගන්න ඕගොල්ලෝ ගන්නවා අපි හිතමු ෆෝන් එකක් කියලා. මේක කැල් එකක්. මම හිතන මේ ෆෝන් එකක් කියලා. ඔන්න ඔයා ගන්නවා ෆෝන් එකක්. අපි හිතමු රුපියල් 50000කට ගන්නවා කියලා. ඔන්න රුපියල් 50000ක් දීලා ෆෝන් එකක් ගන්නවා අද. දැන් හිතලා බලන්න මේ ෆෝන් එක තව මාසෙකින් දෙකකින් කීයක් විතර වටීද? 50000ක් වටිනවද? නෑනේ. තව මාසයක් දෙකක් ගියාට පස්සේ මේක 45000ක් විතර වටී. නේ? ඒ කියන්නේ වටිනාකම මොකද උනේ? අඩු වුණා. ඒ හැර ෆෝන් එකේ බටන් නෑනේ. ෆෝන් එකේ මොනවා හරි කෑල්ලක් නැති වෙලා කැඩිලා ගිහිල්ලා එහෙම නෙමෙයිනේ. ඔයාගේ ෆෝන් එක ගත්තා වගේමයි සීරිලාවක් නැහැ. හැබැයි වටිනාකම අඩු වෙලා. ඇයි ඒ? ඔයා ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරපු නිසා භාවිතයට ගැනීමත් එක්ක ඒකේ වටිනාකම අඩු වෙලා ගිහිල්ලා. අන්න ඒ වටිනාකම අඩු වෙච්ච කාන්ට අපි කියනවා ක්ෂය වීම කියලා. ඒකේ තේරුම කෑලි නැති වෙලා ගිහිල්ලා කැඩිලා ගිහිල්ලා කියන එක නෙමෙයි. වටිනාකම අඩු වෙලා. ඒ අනුව ළමයි දැන් අපි ගත්තොත් වාහනයක, ගෙදරක, ගොඩනැගිල්ලක, ලීබඩුවල, යන්ත්‍රවල, පරිගණකවල වගේ වත්කම් වලත් කාලයත් එක්ක වටිනාකම අඩු වෙනවා. මෙන්න මේ වටිනාකම අඩු වීම තමයි ක්ෂය වීම විදිහට අපි හඳුන ගැනීමක් කරන්නේ. දීපල පිරියත උපකරණවල වටිනාකම් අඩු වී යාම. ඒක භාවිතයට ගැනීම නිසා වෙන්නත් පුළුවන්, වෙන හේතු නිසා වෙන්නත් පුළුවන්. වටිනාකම් අඩු වී යාම අපි කියනවා ක්ෂය වීම කියලා. මේ ක්ෂය කියන්නේ අපිට වියදමක්. අද අපි කතා කරමු මේ ක්ෂය ගැන. එතකොට දැන් ජංගම නොවන වත්කම් ගත්තොත් ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර, උපකරණ ඒවා හරිනේ. එතකොට මේ හැම වත්කමක්ම ක්ෂය කරන්න පුළුවන්. හැම ජංගම නොවන වත්කමක්ම ක්ෂය කරන්න පුළුවන්ද? එහෙම ක්ෂය කරන්න බැරි ජංගම නොවන වත්කම් තියෙනවා නම් මට කියන්න බලන්න උදාහරණයක් ටිකක්. කියන ඇතිනේ. ක්ෂය කරන්න බැරි ජංගම නොවන වත්කම් මොනවද කියලා? දන්නවද?
ෂේ කරන්න බැරි ඒවා. ඒ කියන්නේ කාලයත් එක්ක වටිනාකම අඩු වෙන්නේ නැති ඒවා. දන්නේ නැද්ද? ඔය ඉතින් කට්ටියගේ සහයෝගය ඕනේ. ෂේ කරන්න බැරි ජංගම නොවනවත්කම් මොනවද කියලා දන්නේ නැද්ද කවුරුත්? ෂේ කරන්න බැරි ජංගම නොවනවත්කම් තමයි ඉඩම්. ඉඩම් කියන එක අපි ෂේ කරන්නේ නැහැ. මම ඒක ඇයි කරන්නේ නැති කියලා කියා දෙන්න ඔයගලන්ට. ආයේ ස්ථාවර තැන්පතු ඔය අස්පෘශ්‍ය වගේ වත්කම් ಜಾති බෑ. ස්ථාවර තැන්පතු ආයෝජන මෙන්න මේ ටික බෑ. අනිකුත් වත්කම් සාමාන්‍යයෙන් පුළුවන්. ඒ කියන්නේ ෂේ කරන්න පුළුවන් ජංගම නොවත්කම් තමයි ගොඩනැගිලි. මේ මම දැන් ලියන්නේ ෂේ කරන්න පුළුවන් ටික. ගොඩනැගිලි, මෝටර රථ, යන්ත්‍ර සූත්‍ර, නැත්නම් යන්ත්‍ර උපකරණ, ලී බඩු මේ වගේ වත්කම් පුළුවන්. ඉඩම් ස්ථාවර තැන්පතු ආයෝජන වගේ දේවල් බෑ. තේරුණාද? හරි. මම ඒකට හේතු කියන්නම් ඉස්සරහදී. දැන් මම මේවා කියා දෙන්නත් නෑ ඉතින් ඔක්කොම දේවල්. ෂේ ගැන කියා දෙන්න විතරයි තියෙන්නේ. හරි. එතකොට ළමයි ජංගම නොවනවත්කම් කිව්වම මේ මම ස්ක්‍රීන් එකේ ලිව්ව ඔක්කොම අයිති. ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, ස්ථාවර තැන්පතු ආයෝජන, යන්ත්‍ර උපකරණ, ලීබඩු ඔක්කොම අයිති. මේ හැම එකක්ම ෂේ වෙන්නේ නැහැ. ෂේ කරන්න බැරි දේවලුත් තියෙනවා. ඉඩම් ෂේ වෙන්නේ නැහැ. ආයි ස්ථාවර තැන්පතු ආයෝජන ෂේ වෙන්නේ නැහැ. ඒ හැර ඔය අනිකුත් දේවල් ෂේ වෙනවා. එතකොට දැන් අපි ගත්තොත් දැන් හිතලා බලන්නකෝ ඔක මේ ඇත්තටම මේ කතාව ඇත්තටම ප්‍රායෝගික ලෝකෙ තියනවද කියලා දැන් බලන්න. ඕගොල්ලන් ගෙදරට අපි හිතමු අවුරුදු 3කට විතර කලින් වාහනයක් ගත්තා කියලා. අවුරුදු 3කට විතර කලින් රුපියල් ලක්ෂ 20ක් විතර දීලා අපි හිතමු පොඩි කාර් එකක් ගත්තා කියලා. දැන් බලන්න ඒ කාර් එක අද වෙනකොට හරියටම වටිනාකම අඩු වෙන්න එපා. නමුත් ලංකාවේ වෙළඳ පොලේ ඒක වටිනාකම වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ වාහන වල මිල ගණන් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔය අවුරුදු 3කට කලින් ලක්ෂ 20කට ගත්ත කාර් එකත් අද වෙනකොට ලක්ෂ 40ක් විතර වෙලා තියෙනවා. එකට එකක් වගේ ගණන් ගිහිල්ලා තියෙනවා. එතකොට අපි මේ ගිණුම් කරන්නේ කතා කරන දේ ටික පටහැනි නේද? ඔයගලන්ට අදහස් දක්වන්න පුළුවන් ළමයි. ඔයගලන් හිතෙන ඕනම දෙයක් කියන්න පුළුවන්. මොකද අපි කතා කරන තරමට තමයි පුළුවන් වෙන්නේ. අනිත් එක නැත්නම් මටත් කම්මැලි හිතෙනවා. මුකුත් කවුරුත් කියන්නෙත් නැහැ නේ කියලා. ඉතින් මාත් ඒ තියරි ටික විතරක් කියලා නිකන්. හරි. එතකොට ඔගොල්ලොත් කියන්න ඔගොල්ලෝ උත්තර ඇහුවා ප්‍රශ්න වලට ඔගොල්ලෝ දන්න විදිහට උත්තර දෙන්න. අනිත් අය කියයි කියලා හිතලා ඉන්න එපා. ඔයා කියන්න. අනිත් අයගෙන් නෙමෙයි මං අහන්නේ ඔයාගෙන්. අනිත් අයගෙන් අහන්නේ මම ප්‍රශ්න අහන්නේ ඔයාගෙන්. මෙතන ඉන්න ඔයාලා ඔක්කොගෙන්ම තමයි අහන්නේ. හරි. එතකොට දැන් අපි ගත්තොත් දැන් අවුරුදු 3කට විතර කලින් අපි එක දිත්‍ර ලක්ෂ 20ක් දීලා පොඩි කාර් එකක් ගත්තා නම් අද වෙනකොට ඒක ලක්ෂ 40ක් වෙලා තියෙනවා. එතකොට ඒව මේ මං කතා කරන දෙයට ගැලපෙනවද? ගැලපෙනවා. ළමයි ඕනෙම වත්කමක් ගත්තට පස්සේ වටිනාකම අඩු වෙනවා. නමුත් ලංකාවේ මොකද දන්නවද වෙලා තියෙන්නේ? යම් යම් හේතු මත ඒ අඩු වෙනවට වඩා වටිනාකම් වැඩි වෙලා. ඒ කියන්නේ දැන් ලක්ෂ 20කට ගත්ත කාර් එකක් අවුරුදු 3කට කලින් මම ගන්න 2018 කියලා 2018 ඔන්න ලක්ෂ 20කට ගත්ත කාර් එකක්. ඒක හරිනම් 2021 වෙනකොට ලක්ෂ 18ක් විතර වෙලා තියෙන්න ඕනේ. හරියට බැලුවොත් එහෙම. මේක විදේශ රටක බැලුවොත් අනිවාර්යයෙන් මේ දේ වෙලා ඇති. හැබැයි ලංකාවේ වාහන ගෙනෙන එක නතර කිරීම වගේ භෞතික අනිකුත් සාධකත් එක්ක වෙලා තියෙන්නේ මේක මේ වගේ අවුරුදු 21 වෙනකොට 18ක් ලක්ෂ 18ක් වෙන ඕනේ වාහනේ ලක්ෂ 40ක් විතර වෙලා තියෙනවා. නොයෙකුත් සාධක බදු පැනවීම වගේ දේවලුත් එක්ක. ඒව ළමයි භෞතික සාධක. මෙන්න මේ වගේ වැඩිවීමට අපි කියනවා මොකක්ද දන්නවද? මෙහෙම ගාන වැඩි වෙනකොට අපි කියනවා ප්‍රත්‍යාගණනීය වෙනවා කියලා. ප්‍රත්‍යාගණනීය වෙනවා කියලා. ඒක අපි කතා කරන්නේ 13. ඒවත් කතා කරන්න තියෙනවා දැන්. හිතන ඉඩමුත් එහෙමනේ. අපි ඉඩමක් ගත්තොත් කාලයක් යනකොට ඉඩමේ වටිනාකම වැඩි වෙනවා. නේ? එතකොට ඉඩම් කියන කොහොමද ෂේ වෙන්නේ නැහැ. ඉඩම් වල වටිනාකම බැවේ කාලයත් එක්ක වැඩි වෙනවා. ප්‍රත්‍යාගණනීය වෙනවා. අපි ඒ වගේ ඉස්සරහදි ගණන් හදනවා. ප්‍රත්‍යාගණනීය කියලා. ඒවා 13 ඉදි තියෙන්නේ. හැබැයි ඇත්තටම ගත්තොත් ළමයි වාහනේ වටිනාකම අඩු වෙනවා. ඒ ලක්ෂ 18ක් වටින කාර් එක තමයි ඇත්තටම අද ලක්ෂ 40කට මාකට් එකේ විකිනෙන්නේ.
ඉතින් ඒක ගන්නවද නැද්ද කියන එක ඔයාගේ තීරණය. මොකද ඔයා දන්නවනේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ළමයි විදියට ඉල්ලුමට අදාළව ඉල්ලුම සැපයුම කියන දෙකත් එක්ක තමයි මිල තීරණය වෙන්නේ කියලා. එතකොට වාහන ගෙන්නන්න නැත්නම් තියෙන ටිකම තමයි ලංකාවේ විකිනෙන්නේ. ඒතකොට සෙකන්ඩ් හෑන්ඩ් පාවිච්චි කරපු අය වෙළඳ පොලක් හැදෙනවා. ඒක නිසා තමයි මිල වැඩි වෙන්නේ. එක්කෙනෙක් ගන්නවා දැන් ලක්ෂ 20ට ගත්ත මිනිස්සයා ලක්ෂ 18ට විකුණන්න කැමති නෑනේ. එයා බලන්නේ තව කීයක් හරි හොයාගෙන විකුණන්න. එහෙම වෙලා තමයි මාකට් එක හැදෙන්නේ. ඉල්ලුම සැපයුමත් එක්ක. ඉතින් ඒක නිසා තමයි වෙලා තියෙන්නේ. නැත්නම් ඇත්තටම ගත්තොත් වටිනාකම අඩු වෙන්න ඕනේ. අර භෞතික සාධකත් එක්ක තමයි වෙනස් වෙලා තියෙන්නේ. හරි. අද අපි කතා කරන්නේ මෙන්න මේ වගේ දේපොළ වල වටිනාකම අඩුවීම ගැන. ෂෙය වීම ගැන. බලමු අපි. දේපොළ පිරියත උපකරණ වල කාලයත් සමග වටිනාකම අඩු වී යාම ෂෙය ලෙස හඳුන්වයි. ෂෙය ගැළපීම සඳහා පහත දිස්ස සටහන යොදා ගන්න. උඩට බලා ගන්න ෂෙය ගලපන දිස්ස සටහන. ෂෙය ගලපන්න මෙහෙම ළමයි. ෂෙය කියන්නේ වියදමක් නේ. උඩට බලන් ඉන්න. ෂෙය කියන්නේ වියදමක් නේ. එහෙනම් මේක ලියන්නේ අදාළ ෂෙය ගිණුම හර. අදාළ ෂෙය ගිණුම හර. ඒ අඩු වෙලා යන ගාන අදාළ ෂෙය ගිණුම හර. මේක ඇවිල්ලා වියදමක් කියලා. ඊට පස්සේ හොඳට බලන් ඉන්න. ඊට පස්සේ අදාළ දැන් අපි ෂෙය වුණාට පස්සේ ඒ අදාළ දේපොළේ වටිනාකමත් අඩු වෙන්න ඕනේ නේද? දැන් ලක්ෂ 20ක් වටින කාර් එකකින් ලක්ෂ 2ක් අඩු වුණොත් මෝටර රථ ෂෙය හර ලක්ෂ 2යි. මෝටර රථ බැර වෙන්න ඕනේ නේද? මෝටර රථේ වටිනාකම අඩු වෙන්න ඕනේ නේද? එහෙනම් මේක ලියන්නේ මෙහෙම. අදාළ මෝටර රථ නැත්නම් අදාළ වත්කම් ගිණුම බැර. ඔන්න බලන් ඉන්න. අදාළ වත්කම් ගිණුම බැර. මෙන්න මෙහෙම වෙන්න එපා. දැන් අපි හිතමුකෝ වැඩි වෙන වගේ ෆෝන් එක කියලා. දැන් ඔයාගේ ෆෝන් එක ෆෝන් එක ඔයාගේ රුපියල් 50000කට ගත්තා. හරිද? ෆෝන් එක ගත්ත වෙලාවේ ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම ෆෝන් ගිණුම හර මුදල් ගිණුම බැර කියලා හරි ඔයා ලියුවා. නැත්නම් යන්ත්‍ර ගිණුම හර මුදල් ගිණුම බැර කියලා ලිව්වා. ඊට පස්සේ ඔන්න අවුරුද්දක් යනකොට මේ ෆෝන් එකේ රුපියල් 5000ක් අඩු වුණා. එහෙනම් ඔයා ලියනවා වියදමක්නේ. මං කිව්වේ ෂෙය කියන්නේ වියදමක් කියලා. ෆෝන් ෂෙය ගැලපෙන්නේ නැහැනේ. උපකරණ ෂෙය හර 5000යි. ඊට පස්සේ ෆෝන් එකේ වටිනාකම අඩු වුණානේ. උපකරණ බැර 8000 sorry 5000යි. උපකරණ ෂෙය හර 5000යි. උපකරණ බැර 5000යි කියලා ලියන්න පුළුවන් නේද? මම අහන් ඉන්න. එයා 50000කට ෆෝන් එකක් ගත්තා. අවුරුද්දක් යනකොට මේකෙන් 5000ක වටිනාකමක් අඩු වුණා. එහෙනම් ඔයාට මේක වාර්තා කරන්න පුළුවන් මේ 5000 අඩුවීම උපකරණ ෂෙය හර 5000යි. වියදමක්. උපකරණ බැර 5000යි. එතකොට ඔයාගේ ෆෝන් එක හරියටම වටින ගාන පෙන්වන්නව නේද? 45000යි කියලා. 50000ට ගත්තට අවුරුද්දක් අවසානයේ 5000ක් අඩු වුණානේ. හැබැයි ඔයා දන්නවද ගිණුම් කරන්නේ අපිට එහෙම පෙන්වන්න බෑ කියලා. මොකද එතකොට ඇල්මක් දක්වන පාර්ශවයන් හිතනවා මේ ව්‍යාපාරේ ෆෝන් එක 45000යි නේ අපෝ වැඩක් නැහැ. දැන් ඔක හිතනවා අවුරුදු 4ක් විතර ගියා නම් අපේ ෆෝන් එක නිකන් 20000ක් විතර වටිනවා කියලා පෙන්නන්නේ නෑනේ. මං ගත්තේ 50000ටනේ. එතකොට ඇල්මක් දක්වන පාර්ශවයන්ට තොරතුරු හරියට පෙන්වෙන්නේ නැහැ. හිතන්නකෝ ව්‍යාපාරේ අවුරුදු 20කට විතර කලින් ගත්ත ලොරියක් තිබ්බනම් දැන් අද වෙනකොට ලොරිය නිකන් බිංදුව වෙලා ඇතිනේ. ඒ කියන්නේ වටිනාකම සෑහෙන්න අඩුවෙන් පෙන්නනවා ඇතිනේ. නේද? ඒ කියන්නේ මේක ගැළපෙන්නේ නැහැ. ඒක නිසා අපි මෙන්න මේ අදාළ වත්කම් ගිණුම බැර කියන වචනේ වෙනුවට වෙන වචනයක් ආදේශ කරනවා. ඇල්මක් දක්වන පාර්ශවයන්ට පෙන්වන්න ඕන නිසා. අපි මේ වෙනුවට ආදේශ කරන වචනේ තමයි අදාළ සමුච්චිත ෂය. අදාළ සමුච්චිත ෂය බැර කියනවා. මේකට තව වචනයක් තියෙනවා ෂය වෙන් කිරීම කියලාත් කියනවා. ඉස්සර කාලේ කිව්වේ ෂය වෙන් කිරීම කියලා. අද අලුත් සිලබස් එකේ කියන්නේ සමුච්චය ෂය කියලා. ඒ අනුව අපි මේක ලියලා අදාළ ෂය ගිණුම හර අදාළ සමුච්චය ෂය ගිණුම බැර නැත්නම් අදාළ ෂය වෙන් කිරීමේ ගිණුම බැර කියලා. ඒක වත්කම් අඩු වෙන ගිණුමක්. අර වත්කම් ගිණුම බැර වෙනුවට තමයි අපි ලියන්නේ සමුච්චය ෂය ගිණුම බැර කියලා. මේක වෙනම පෙන්වන්න ඕනේ. තව ටිකකින් ඔයා දැනගනි කොහොමද මේක ඇත්තටම වාර්තා වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ මේ ෂය කියන එක හොයන්න පුළුවන් ක්‍රම මොනවද? ෂය කියන එක හොයන්න ප්‍රධාන ක්‍රම දෙකක් ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයේ තියෙනවා. නමුත් ඔයගලන්ට උගන්වන්න තියෙන එකයි. ඒත් මම දෙකම කියා දෙනවා. දෙකම කියා දෙනවා කියන්නේ මේ ඇත්තටම ඕගොල්ලන්ට විභාගයට එනවා කියලා කියන්නේ එක જાතියයි. මම ඉතින් අනිත් එකේ නම කියලා ඒක හැදෙන විදිය කියන එච්චර ඊට වඩා කියා දෙන්නේ නැහැ. ආයි 13 දී තියෙනවා මේ අනිත් ක්‍රමයක් කියා දෙන්න 13 දී කියා දෙනවා. මම කියන්නම් ෂේ ගණනය කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක සරල මාර්ග ෂේ ක්‍රමය. මේක සාමාන්‍ය පෙළට කොමස් කරපුවා ඉගෙන ගත්තා. සරල මාර්ග ෂේ ක්‍රමය. ඒ කියන්නේ හැම අවුරුද්දෙම අඩු වෙන ප්‍රමාණය සමානයි කියලා හිතනවා අපි. සරල මාර්ග කියන්නේ හැම අවුරුද්දෙම අඩු වෙන ප්‍රමාණය සමානයි. දෙවෙනි එක මේක විතරයි ඔයගලන්ට තියෙන්නේ ඒ ලෙවලට. ඒ කියන්නේ උගන්වන්න මේ පාඩමේ උගන්වන්න තියෙන්නේ මේක විතරයි. ආයෙ එකක් තියෙනවා. මේක 13 පොඩ්ඩක් කියා දෙන්න තියෙනවා. හීනවන ශේෂ ක්‍රමය. හීනවන ශේෂ ක්‍රමය නැත්නම් හීනවන ෂේ ක්‍රමය.
මෙන්න මේ ක්‍රම දෙක තමයි තියෙන්නේ. හරි. එතකොට අපි කතා කරන්නේ ඡය ගැන. ඡය කියලා කියන්නේ දීපල ක්‍රියත උපකරණ වල කාලයත් සමග වටිනාකම අඩුවීම. අඩු වී යාමට අපි කියනවා ඡය කියලා. ඡය ගලපන දිසටාන වෙන්නේ අදාළ ඡය ගිණුම හර අදාළ සමුච්චය ඡය නැත්නම් ඡය වෙන් කිරීමේ ගිණුම බැර කියන එක. ඡය ගණනය කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. සරල මාර්ග ඡය ක්‍රමයයි තීනවන ඡය ක්‍රමය කියලා. හරි. අපි මේ ටික ලියන පොතේ ලියා ගමුද? තව ටිකයි තියෙන්නේ මේ ස්ලයිඩ් 1යි 2යි තියෙන්නේ ඉතින් ඉවරයි. හරි. මේ ටික අපි ලියා ගමු. අපි ලියන පොතට ගිහලා ලියා ගමු. ස්ථාවරවත්කම් ඡය කියලා ලියලා මේ ටික ලියා ගන්න. ස්ථාවරවත්කම් ඡය කියලා ලියලා මේ ටික ලියා ගන්න. ස්ථාවරවත්කම් ඡය කියලා අනුමාත්‍රිකාවක් ලියලා මේ ටික ලියා ගන්න. ලියලා හරි කියලා මෙසේජ් එකකුත් දාන්න. ඉක්මනින් ලියා ගන්න ඕනේ. ඔයගොල්ලන්ට ලියනකොට ඕනනම් මේ මං කපලා තියෙනුනේ අදාළ වත්කම් ගිණුම බැර කියලා. ඕන එක පැන්සලකින් වගේ ලියාගත්ත හැකි. මොකද මේක ඔයගොල්ලන්ට කියා දෙන්නේ නැහැ. මම මේ දිස්සටාන හැදෙන විදිය තමයි ඔයාලට කිව්වේ. නැත්තම් ඔයාලට මතකයිනේ අපි මේක සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලෙත් ඔයගොල්ලන්ට කියා දෙද්දි මං එහෙම කිව්වේ නෑ කියලා. මෙතන මේ දිස්සටාන හැදෙන විදිය මං ඔයාලට පෙන්නුවා. ඔයාලට අවශ්‍ය නම් ලියා ගන්න. ඔයාටත් කවදා හරි දවසකදී කාට හරි කෙනෙකුට කියා දෙන්න හරි අවශ්‍ය නම් ලියා ගන්න. නැත්නම් ඒ හැර මේක ඔයාලට වැදගත් වෙන්නේ නැහැ. ඒක වත්කම් අඩු වෙන ගිණුමක් කියලා මතක තියාගත්තා නම් හොඳටම ඇති. අවශ්‍යයි ඉන්නවනේ ඒක පැන්සලකින් වගේ ලියලා තියාගන්න. ඒක අදාළ වත්කම් ගිණුම බැර වෙන්න ඕන එක තමයි සමුච්චේෂය බැර කියලා අපි ලියන්නේ. මොකද ඔයාලා කවදා හරි දවසකදී ගුරුවරයෙක් වගේ වෙන්න අදහසක් තියෙනවනම් ඔයාට මේව ඕන වෙනවා. නැත්නම් ළමයෙක් ඇහුවොත් කොහොමද කියලා දෙන්නේ? මම නම් දන්නේ ඔය එන විදිහට ලියන්න කියලා තියෙනවා. හරි.
අපි බලමු සරල මාර්ග ක්ෂය ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. සරල මාර්ග ක්ෂය ක්‍රමය. සරල මාර්ග ක්ෂය ක්‍රමයේදී වෙන්නේ හැම අවුරුද්දෙම ක්ෂය වෙන ප්‍රමාණය සමානයි කියලා උපකල්පනය කරන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මගේ ෆෝන් එක හැම අවුරුද්දෙම රුපියල් 5000යි නම් ක්ෂය වෙන්නේ හැම අවුරුද්දෙම 5000යි. ඒකට අපි කියනවා සරල මාර්ගය. හැම අවුරුද්දෙම සමාන ප්‍රමාණයක් ක්ෂය වෙන ක්‍රමය. ඒක ලේසි අතර. මේක තමයි ඔයගලන්ට උගන්වන්න තියෙන්නේ. මේක තමයි ඔයගලන්ට තියෙන්නේ. මේ පාඩමේ තියෙනවා කියලා තියෙන්නේ මේක විතරයි. හැබැයි ඔයගොල්ලෝ දන්නවද? ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයේ විශේෂයෙන් කියලාම තියෙනවා තරුවක් දාලා සරල මාර්ග ක්ෂය ක්‍රමේ විතරයි 12 වසරේ ළමයිට එන්නේ කියලා. නමුත් ඔයගොල්ලෝ දන්නවද 2020 හරි 2019 හරි ගම්පහ කැලණිය කලාපේ හරි මිනුවන් ගම්පහ කැලණිය මිනුවන්ගොඩ මට හිතෙන විදිහට කැලණිය හරි මිනුවන්ගොඩ හරි ඒ කලාප දෙකකින් එකක තිබ්බ ටර්ම් පේපර් එකේ දාලා තිබ්බ හීනවන ශේෂක. හැබැයි ඕගලන්ට තිබ්බේ සරල මාර්ග විතරයි. සිංහලෙන්ම කියලා තියෙනවා. නමුත් ඔයාලට දාලා තියෙනවා හීනවන ශේෂ ක්‍රමය. ඒක නිසා මම ඔයාලට හීනවන එකත් හැදෙන විදිය කියා දෙනවා. ඒක උගන්වන්න තියෙන්නේ 13 දී. මේ 12 වසරේ ටර්ම් පේපර් එකේ දාලා තිබ්බා. 13 උගන්වන්න ඕන එකක්. ඒක නිසා උගන්වනවා පොඩ්ඩක්. මොකද නැත්තම් ඒක කරේ නෑ වගේ වෙනවනේ. ඒක නිසා මම අනිත් ක්‍රමයක් කියා දෙනවා. දෙවෙනි ක්‍රමේ හීනවන ශේෂ ක්‍රමයෙන් එකක් කියා දෙනවා. හැබැයි සරල මාර්ගයක විතරයි ඔයගලන්ට උගන්වන්න තියෙන්නේ ඔයගලන්ගේ විෂය නිර්දේශයේ. හරි. බලමු සරල මාර්ග ක්ෂය ක්‍රමය. සෑම වසරකම සමාන ප්‍රමාණයෙන් ක්ෂය වන්නේ යයි මෙහිදී උපකල්පනය කරයි. පහත ආකාර මගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය ගණනය කරන්න පුළුවන්. මේ සරල මාර්ග ක්‍රමයට ක්ෂය ගණනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අපි බලමු මේ ක්‍රම දෙක මොකක්ද කියලා. මේක දන්නවා ගොඩක් අය දන්නවා. කොමර්ස් කරපු අය නම් දන්නවා. මම ලියන්න සූත්‍රයක් වැඩි කිරීම. ඒ කියන්නේ ඔයාලට කෙලින්ම දෙනවා දැන් මගේ ෆෝන් එක රුපියල් 50000යිනේ. රුපියල් 50000ක ජංගම දුරකථන රුපියල් 50000යි කියලා දීලා තිනවා. ඔයාලට ගානේ පල්ලෙන් දෙනවා ජංගම දුරකථන 110ක් ක්ෂය කරයි. 50000න් 110 කියන්නේ කීයද? 50000 100න් බෙදලා 10න් වැඩි කරන්න. රුපියල් 5000යි. බලන්නකෝ. ඔන්න ඔහම වාර්ෂික ක්ෂය හොයන්න දෙන. ඒක ලේසි. ප්‍රතිශතය. තව ක්‍රමයක් තියෙනවා. මේක මම ලියනට වඩා කියා දෙන්නම්. ගොඩක් අය මේක දන්නවා ඇති. මම ගන්නම් ත්‍රිරෝද රථයක්. හරි. ඔන්න ත්‍රිරෝද රථයක් කීයක් වගේ ත්‍රිවිලයක්? ලක්ෂ දැන් නම් වෙනවා ලක්ෂ 10ක් විතර වෙනවානේ. මම ගන්න ලක්ෂ 9ක් වගේ තියෙන ළමයි රුපියල් ලක්ෂ 9ක්. හරිද? ඒ කියන්නේ ත්‍රිවිල ඔයාලට රුපියල් ලක්ෂ 9ක් තියෙනවා නම් ත්‍රිවිල එකක් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේකට අපි කියනවා පිරිවැය. පිරිවැය. ලක්ෂ 9. ඊට පස්සේ සාමාන්‍යයෙන් මට උත්තරයක් දෙන්න බලන්න ඔයගොල්ලෝ. දැන් සාමාන්‍යයෙන් අපි ත්‍රිවිල් එකක් අද ගත්තොත් ත්‍රිවිල් එකක් සාමාන්‍යයෙන් අවුරුදු කීයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් වේද? නිකන් හිතන ගාන. අපිට ඒ කියන්නේ සාමාන්‍යයෙන් normal ත්‍රිවිල් එකක් අවුරුදු කීයක් විතර පාවිච්චි කරන්න පුළුවන් වේද? අද අපි ත්‍රිවිල් එකක් ගත්තොත් අවුරුදු කීයක් පාවිච්චි කරන්න පුළුවන් වේද? කැමති ගාන? සාමාන්‍ය normal ත්‍රිවිල් එකක් පාවිච්චි කරන්න පුළුවන් ගාන. ගෙස් කරලා කියන්න. ඉතින් පාවිච්චි කරන්න ඕනේ නැහැ නේ කියන්නේ. අවුරුදු කීයක්ද? අවුරුදු වලින් කියන්න බලන්න කීයද කියලා. අවුරුදු කීයක්ද? ඔව් අවුරුදු 6ක් විතර හොඳයි නේ. හොඳයි. තව කෙනෙක් කිව්ව උත්තරේ. අවුරුදු 20ක්? දෙයියනේ එච්චර ගන්න. එච්චර කල් ඕනේ අපි අවුරුදු ගමු normal 3 wheel එක සාමාන්‍ය හොඳට පාවිච්චි කරන්න පුළුවන් කියලා අවුරුදු 6ක්. අවුරුදු 12ක් ගමුද? ඒක shape නේ. දැන් ඔයගොල්ලෝ 20ක් කිව්වනේ. එක්කෙනෙක් 6ක් කිව්වා, එක්කෙනෙක් 20ක් කිව්වා. මම 12ක් කියලා ගන්න. 10ක් කියලා තියෙනවා. හරි. 10 අපි 12ක් ගමු ඈ. අවුරුදු 12ක් පාවිච්චි කියලා ගත්තා. ශ්‍රී අකුරු නෑ මම දැකලා නෑ. සාමාන්‍යයෙන් තියෙනවා නේද ඔය ඉංග්‍රීසි අකුරු නැතුව ත්‍රිවිල්. කරන්න පුළුවන් සාමාන්‍යයෙන් අද ලක්ෂ 9ක් කියලා ත්‍රිවිල් එකක් ගත්තොත් අවුරුදු ගන්න පුළුවන් කාලෙට අපි නමක් කියනවා. ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ජීවිත කාලය.
ඵලදායි ජීව කාලය. ප්‍රයෝජන එකක් ගන්න රුපියල් ලක්ෂ 9ක් කියලා. ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් අවුරුදු 12. ඊට පස්සේ ඔයා හිතලා බලන්න මේ අවුරුදු 12කට පස්සේ මේ ත්‍රිවිල් එක කොයි වගේ තියෙයිද? ඕන පොඩ්ඩක් හැප්පිලා තියෙයි. සයිඩ් කන්නඩියක් ඕන කුඩු වෙලා තියෙයි. මේකේ කැනපි මොනවා හරි තියෙනවනේ ඒක පොඩ්ඩක් ඉරිලා වගේ තියෙයිනේ. ඊට පස්සේ පේන්ට් ටික ගිහිල්ලා ඒ වගේ වෙලා තියෙයිනේ. එතකොට ඒ වුණාට ඒක ඒත් වටිනවනේ. අවුරුදු 12කට පස්සෙත් වටිනව නේද? ත්‍රිවිල් එකක් නැති කෙනෙකුට හොඳ ගානකට දුන්න හැකිනේ. ඒ කියන්නේ ඔයාට කියන්න පුළුවන්ද අද ලක්ෂ 9ක් දීලා ත්‍රිවිල් එකක් ගත්තොත් අවුරුදු 12ක් පාවිච්චි කරන්නත් පුළුවන් නම් අවුරුදු 12කට පස්සේ මේ ත්‍රිවිල් එක විකුණනවා නම් කීයකට විකුණ ගන්න පුළුවන් වේවිද? අද රුපියල් ලක්ෂ 9ක් දීලා ත්‍රිවිල් එකක් ගන්නවා අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 12ක් පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 12කට පස්සේ කීයකට විකුණ ගන්න පුළුවන් වේවිද? මම මේක 10ක් කියලා ගන්නද නැත්නම් මට අමාරු වෙන වැඩේ. කීයකට විකුණ ගන්න පුළුවන් වෙයිද? කැමති ගාණක් කියන්නේ ඉතින් ඇත්තටම විකුණ ගාණ කියන්න ඕනේ නැහැ. අවුරුදු 10කට පස්සේ ත්‍රිවිල් එක කීයකට වගේ විකුණ ගන්න පුළුවන් වෙයිද? ලක්ෂ ගණන් වල වික්ක හැකිනේ නේද? කීයකට වික්ක හැකිද? ගෙස් කරලා කියන්න. දැන් මම ත්‍රිවිල් බිස්නස් කරන කෙනෙක් නෙමෙයිනේ මම මේව කියන්නේ. නිකන් නෝමල් කියන්න ගෙස් කරලා. ලක්ෂ කීයක්ද? 3ක්. හරි ලක්ෂ 3ක්. ලක්ෂ 3ක්. ඔව් ලක්ෂ 3ක් නේ තියෙන්නේ මෙතන. ඔව්. ලක්ෂ 3ක්. ඔව් ලක්ෂ 3ක් වගේ අපි ගමු. ඒ කියන්නේ මේක කවදා හරි දවසකදී විකුණ ගත්තේ මේ පිරිවැය විතරයි කිව්වා හරිය. මේ ලබා ගන්න පුළුවන් ගුණාගේ. මේ වචන තුන මතක තියාගන්න. පිරිවැය කියලා කියන්නේ ත්‍රිවිල් එක ගන්න අපිට වියදම් වෙන මුදල. පිරිවැය ලක්ෂ 9යි. ත්‍රිවිල් එක පාවිච්චි කරන්න පුළුවන් කාලෙට කියනවා ඵලදායි ජීව කාලය. ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ජීවිත කාලය. සුන්බුන්නගේ කියලා කියන්නේ මේ වත්කම ඵලදායි ජීව කාලයේ අවසානයේදී අලෙවි කිරීමෙන් ලබා ගන්න පුළුවන් අගේ. ඇත්තටම හැම දෙයකම තියෙනවනේ මෙහෙම දෙයක්. දැන් කෙනෙක්ගේ ෆෝන් එකක් ගත්තත් ඕක සමහරට රුපියල් 50000යි අවුරුදු 3ක් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා 3ක් පාවිච්චි කරලා රුපියල් 20000කට වගේ විකුණන්න හිතන් ඉන්නවා. අර මේ කතාව. ත්‍රිවැය තියෙනවා, ඵලදායි ජීව කාලය තියෙනවා, සුන්බුන්නගේකුත් තියෙනවා. හැබැයි හැම එකෙම සුන්බුන්නගේ නෑ. දැන් උදාහරණයක් ඔයගොල්ලන් ගෙදර තියෙන ප්ලාස්ටික් කුඩු සෙට් එකක් තියෙනවා කියලා හිතන්න. ඕක ගන්න ඇති සමහර රුපියල් 30000ක් විතර දීලා. පොඩි ප්ලාස්ටික් කුඩු ටිකක්. ඊට පස්සේ ඒකේ ඵලදායි ජීව කාලය අවුරුදු 10යි. හැබැයි අවුරුදු 10 වුණාට පස්සේ විකුණ ගන්න බෑනේ. හැබැයි මේසමක් වගේ ගත්ත හැකි. අර මේ කැඩිච් එකකට දී අලුත් මොකක්ද එකක් යනවා නේද? අර ඒගොල්ලන්ට දීලා ගත්තා. ඒක කියන්නේ හැබැයි රුපියල් කීයක් හරි වටිනවනේ. සුන්බුන්නගයක් තියෙන පොඩි ගාණක් හරි. ඉතින් හැම දෙයකම වගේ තියෙනවනේ. හරි. එතකොට දැන් මම මේ ලොකු කතාවක් කියන්න යන්නේ බලන්න ලක්ෂ 90 හරි දවසකදී ඔය දිලා ත්‍රිවිල් හම්බ වෙනවා. ඒතර වගේ රුපියල් කීයක්ද කියලා ඔයාලට අහිමිලානේ රුපියල් කීයක්ද කියලා අද ලක්ෂ 9ක් වියදම් කළොත් ආයේ ලක්ෂ 3ක් හම්බ වෙනවනේ. ඒතර ඇත්තටම මේ ත්‍රිවිල් එක ගන්න ඔයාගතින් වැය වෙන මුදල ගත්තොත් ලක්ෂ 6යිනේ. ඒ කියන්නේ ලක්ෂ 9ක් අද දුන්නට ආයේ කවදාද දවසක ලක්ෂ 3ක් හම්බ වෙනවා. ඒතර ඇත්තටම ඔයාලට නැති වෙන්නේ රුපියල් ලක්ෂ 6ක් විතරයි. ඒ ලක්ෂ 6 නැති වෙන්නේ අවුරුදු කීයකටද? 10කදී. එහෙනම් ඔයා මේක 10න් බෙදුවත් ඔයාට නම් මොකක්ද? එක අවුරුද්දකදී ඔයාට අහිමි වෙන ත්‍රිවිල් එකේ වටිනාකම. මෙන්න මේකට කියනවා ක්ෂය කියලා. ත්‍රිවිල් එකේ කෑලි අඩු වෙන්නේ නැහැ අවුරුද්දක් ගානේ. මේක හොයන්නේ ත්‍රිවිවැරින සුන්බුන්නගේ බෙදීම ඵලදායි ජීව කාලය. ලක්ෂ 9ක් වටින ත්‍රිවිල් එකක් තියෙනවා. කවදා හරි දවසකදී ලක්ෂ 3ක් හම්බ වෙනවා. ඒ ලක්ෂ 6ක් එතකොට ඔයාට අහිමි වෙලා යනවා. ලක්ෂ 9 ත්‍රිවිල් එකෙන් ලක්ෂ 3ක් හම්බ වෙනවා. ලක්ෂ 6ක් කාට නැති වෙලා යනවා. මේ ලක්ෂ 6 නැති වෙලා යන්නේ අවුරුදු 10කදී. එතකොට ඒක 10න් බෙදුවොත් ඔයාට එනවා අවුරුද්දකදී ඔයාට නැති වෙලා යන අගය. කීයද? රුපියල් 60000කින් අඩු වෙනවා. අන්න සෙකන්ඩ් හෑන්ඩ්. කොහොමද? අද ලක්ෂ 9ක් දීලා ත්‍රිවිල් එක ගත්තනේ. ලබන අවුරුද්දේ අද ඔයා මේ ත්‍රිවිල් එක විකුණනවා නම් සාධාරණ ගාණ කීයද? 8,40,000යි. ඇයි? 60000ක් අඩු වුණානේ වටිනාකම. හැබැයි ලංකාවේ විදිහට ඒක වැඩි වෙනවා. ලංකාවේ වාහන නැති නිසා. ඒ හැර සාමාන්‍ය සාධාරණ බැලුවොත් ඔයාක විකුණන්න ඕනේ 8,40,000ට. ඇයි ඒ? ලක්ෂ 9 ත්‍රිවිල් එකෙන් අවුරුද්දක් යනකොට 60000ක් අඩු වුණානේ. ඒක ඇත්තටම ත්‍රිවිල් එක වටින්නේ 8,40,000යි. දැක්කද? ෂෙයා හැදෙන විදිය. මම ඔයාලට තව පුංචි දෙයක් කියන්නද මෙතනදී. දැන් ත්‍රිවිල් එකකින් අවුරුද්දකට රුපියල් 60000ක් අඩු වෙනව නේද? ඒකනේ ෂෙයා කියලා කිව්වේ. දැන් 1000 නැති වෙන්නේ අවුරුද්දකට නම් මේකද?
5000යි. ඒ කියන්නේ ළමයි අද ගන්න ත්‍රිවිල් එක ඔයා ලබන මාසේ අද වගේ දවසක විකුණන්න පුළුවන් 5000ක් අඩුවේ. 8,95,000කට වික්ක හැකි. සෙකන්ඩ් හෑන්ඩ් හැදෙන්නේ එහෙමයි. මම උඹට තවත් පොඩ්ඩක් වෙනස් එක දවසකට හොයන්න පුළුවන්. 30න් බෙදා. 167යි. කියලා බලන්න. ඔයා අද ගන්න ත්‍රිවිල් එක හෙට විකුණනවා නම් 167ක් අඩුවෙන් විකුණන්න වෙයි. සෙකන්ඩ් හෑන්ඩ් හැදෙන්නේ එහෙමයි. මම මේ කිව්වේ පොඩි දෙයක් වලට තේරුම් ගන්න. හිතන්න ඔයා ත්‍රිවිල් හයර් දුන කෙනෙක් කියලා. ඔයා ත්‍රිවිල් හයර් දුන කෙනෙක්. ඔයා ත්‍රිවිල් හයර් දුන කෙනෙක් නම් ඔයා දවසකට 167 ගානේ අවුරුදු 6ක් ඉතුරු කළොත් ඔයාගේ පරණ ත්‍රිවිල් එක විකුණලා ආයෙත් ණය වෙන්නේ නැතුව ත්‍රිවිල් එකක් ගන්න පුළුවන්. මේ ෂේ කියලා කියන්නේ පොඩි සංකල්පයක් නෙමෙයි ගොඩාක් ලොකු තේරුමක් තියෙන සංකල්පයක්. මේ ෂේ කරන්න හේතු තියෙනවා ව්‍යාපාරේ. ඒක තමයි නැවත වත්තම සම්පාදනය කරගන්න. නැවත වත්තම අත්පත් කරගන්න තමයි ෂේ ඇත්තටම කරන්නේ. නැත්තම් තේරුමක් නැහැ නේ. ඔයගොල්ලෝ දන්නනේ. දැන් ෆෝන් එකේ වටිනාකම අඩු වෙනවා. යන්ත්‍රයේ වටිනාකම ඇත්තටම අඩු වෙන්නේ නැහනේ. ඒ කියන්නේ කැඩි කැඩිලා යන්නේ නැහනේ. ඒක වාර්තා කරන්නේ කවදා හරි දවසකදී මේකයි ගන්න ඕනේ හින්දා. ඒතකොට හිතලා බලන්නකෝ 167 ගානේ අවුරුදු 6ක් සල්ලි ඉතුරු කළොත් දවසකට. අපට ත්‍රිවිල් එකක් ගන්න පුළුවන් නේද ණය වෙන්නේ නැතුව. අන්න ඒකට තමයි ෂේ කරන්නේ. ඒ ෂේ කරන්න හේතුව ආගෙන් අහන්නේ නැහැ. ඕක තමයි ඇත්තම කතාව. බලමු දෙනම් අපි. ගිහිල්ලා බලමු මේක ඉතුරු ටික. එතකොට දෙවෙනි ක්‍රමය තමයි වාර්ෂික ෂේ වෙන මං ඔය ලිව්ව ක්‍රමය. පිරිවැරින තුන්බුන් අගය මෙන්න මෙහෙමයි හොයන්නේ. හරි අපි මේක ලියාගමු ටක් ගන්න. මේ සරල මාර්ග ෂේ ක්‍රමය කියලා මේ ටික ලියාගමු. මේ ටික ලියාගන්න. හරි නේද ළමයි? හරි. අපි එනම් බලමු ඉතුරු ටික. මෙච්චරයි තියෙන්නේ අතරම කියාද? ගානක් බැලුවා නම් හරි. ෂේ වල ඔච්චරයි තියෙන්නේ. මේක සටහන් කරන විදිය කියා දෙන්න විතරයි තියෙන්නේ. මොනවා හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න බලමුනේ අපි. හැබැයි හැමෝම උත්තර දෙන්න ඕනේ ප්‍රශ්නයක් ඇහුවාම. හැමෝම කියලා කියන්නේ අඩුමතර මේ කට්ටිය එක එක්කෙනා කියන කල කියලා බලන් ඉන්නවනේ. එහෙම බෑ. හරි. ඔන්න චූටි ප්‍රශ්නයක් තියෙනවා. මේකත් ලියා ගන්න වෙනවා ළමයි. මං කියන්න ලියාගමු. නිදසුන 1. නිදසුන 1. මේකේ නිදසුන් 2යි මම දාලා තියෙන්නේ. ඒක නිසා අපිට ටක් ගාලා කර හැකියි.
කමල්ගේ ආරේ පහත් තොරතුරු දී ඇත. ගොඩ රුපියල් ලක්ෂ 4යි. ගොඩනැගිලි රුපියල් ලක්ෂ 6යි. මෝටර රත්න රුපියල් ලක්ෂ 4යි. අමතර තොරතුරු දෙකක් තියෙනවා. ගොඩනැගිලි පිරිවැය මත 10% බැගින් ෂේ කරයි. අර මං කිව්වේ ෂේ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කියලා. ඒ දෙක තමයි මෙතන දාලා තියෙන්නේ. අංක 2 මෝටර රථවල සුන්බුන් නගයේ රුපියල් ලක්ෂයක් වන අතර ඵලදායි ජීව කාලය වසර 6කි. අවශ්‍ය වන්නේ ජර්නල් සටහන් සහ මූල්‍ය ප්‍රකාශන පුටනයන්. මම ආයෙ පාරක් අතිරේක තොරතුරු ඉදන් කියන්නම්. අමතර තොරතුරු දෙකයි. එක ගොඩනැගිලි පිරිවැය මත 10%ක් බැගින් ෂේ කරයි. දෙවෙනි එක මෝටර රථවල සුන්බුන් නගයේ රුපියල් ලක්ෂයක් වන අතර ඵලදායි ජීව කාලය වසර 6කි. අවශ්‍ය වන්නේ ෂේ ගිණුම්ගත කිරීමට අදාළ ජර්නල් සටහන් සහ මූල්‍ය ප්‍රකාශන පුටනයන්. ඒ වචනේ තියෙන්න ඕනේ නැත්නම් මේක මොකද්ද කරන්න කියලා නෑ වගේ. ෂේ ගිණුම්ගත කිරීමට අදාළ ජර්නල් සටහන් සහ මූල්‍ය ප්‍රකාශන පුටනයන්. හරි නේද? ඊට පස්සේ අපි මේ ගාන හදමු. මුලින්ම අපිට ජර්නල් සටහන් ගහන්න ඕනේ. ජර්නල් සටහන් ගන්න පොදු ජර්නලයක් ඕනේ නෙවෙයි. මේකේ දෙකයිනේ තියෙන්නේ. දෙකක් තියෙන නිසා රූල් 7ක් හරි 8ක් හරි තිබ්බනම් හොඳටම ඇති. රූල් 8ක වගේ පොදු ජර්නලයක් ගහගමු. ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශන කිව්වම තාත්තේ දෙකක්යි තියෙන්නේ. ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව එකයි. ඒ දෙකම ගහමු. ඒ දෙක රූල් 4 ගාන වගේ තිබ්බනම් ඇති. හරි. මම ඒවා රූල් කරගන්නම්. මම පොදු ජර්නලේ ගහගත්තා. ආදායම් ප්‍රකාශනය 3 ගැහුවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ගහනකොට තමයි තීරු 3ක් එක ගහන්න ඕනේ. තීරු 3ම ගහන්න ඕනේ. මේ තීරු 3 නම් කරගමු අපි. එතගෙන අපි මුල්ම කාලේ දුන්නේ නම් 3 අපිට අවශ්‍ය වෙනවා. පිරිවැය, සමුච්චේෂය, ධාරණගේ මේ තීරු 3 හැදෙන්නේ මේ පාඩමේ ඉඳලා. මෙන්න මේ ෂෙයා ගැලපීමේ ඉඳලා. ඔයාට මේ ගිණුම් කරන විෂය තේරුම් ගන්න හරිම ලේසි. මේ හැදෙන විදිහත් එක්ක තමයි කියා දෙන්නේ. මේ හැදෙන විදිය කියා දෙන්නේ නෑ ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ බලන්නකෝ මේක කියා දෙනකොට පාසලේ හරි ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ පටන් ගත්ත දවසක මේ පාඩම කරයිනේ. එතකොට බලන්නකෝ කොහොමද කියා දෙන්නේ කියලා. ඔයාට මේක අල්ලගන්න ගොඩක් ලේසි මේ කියා දෙන විදියට. නිසා අමතක වෙන්න දෙන්නේ නැතුව තියාගන්න. හරි. දැන් එහෙනම් අපි ෂේ බලමුද? ෂේ බලමු. මේ තුන රුල් කරගන්න ඇති කියලා මම හිතනවා කට්ටිය. බලන්න. මේකේ තියෙනවා ගොඩනැගිලි පිරිවැය මත 110ක් ෂේ කරලා. බලන්න ගොඩනැගිලි පිරිවැය කීයක් තියෙනවද කියලා. ගොඩනැගිලි තියෙනවා ලක්ෂ 6ක්. කියලා රුපියල් 60000. එහෙනම් ගොඩනැගිලි ෂේ රුපියල් 5ක් කියලා උන් අපිට හම්බ වුණා. දැන් මේක වාර්තා කරන්නේ කොහොමද? ඉස්සරහන තියෙනවාට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. අදාළ ෂේ ගිණුම හර අදාළ සමුච්චය ෂේ බැර. මොකද්ද ඒක සටහන වෙන්නේ? ගොඩනැගිලි ෂේ හර 60000යි. ගොඩනැගිලි සමුච්චය ෂේ බැර 60000යි.
පිළියමු. හර ගොඩනැගිලි සමුච්චිත ෂේ බැර 60000යි. ගොඩනැගිලි ෂේ ගැලපීම ගොඩනැගිලි ෂේ හර 60000යි. ගොඩනැගිලි සමුච්චය ෂේ බැර 60000යි. සංලක්ෂ්‍ය ලිව්වා ගොඩනැගිලි ෂේ ගැලපීම කියලා. හරිනේ. මේක අපි ගිණුම්ගත කරගමුද? ගොඩනැගිලි ෂේ කියන එක අපේ ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම. මම උඩින් වියදමුත් වෙන ඔය වාහන වල ෂේ සාමාන්‍යයෙන් බෙදා හැරීමට. ලොරි රථ ෂේ, වෑන් රථ ෂේ, මොටර රථ ෂේ බෙදා හැරීමට. ඒ හැර ඉදම් ගොඩනැගිලි යන්ත්‍ර උපකරණ දීබඩු ඒවා ඉන්නේ පරිපාලන කියන එක. මම ඒ අනුව බෙදා හැරීම වියදම් කියලා රූල් දෙකක් විතර තියලා පරිපාලන වියදම් කියලා රූල් දෙකක් විතර තියාගන්න. මේ දෙක විතර එන්නේ. ගොඩනැගිලි ෂේ කියලා මම දාගන්නවා 60000. ඊට පස්සේ ගොඩනැගිලි සමුච්චේෂය. ගොඩනැගිලි සමුච්චේෂය කියන එක දාන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වෙනුවේ සමුච්චේෂය කියන තීරයට. ඔයාලට මතකනේ? මේක වෙනුවට අපි අර ඇත්තම වචනේ වෙනුවට හදන වත්කම් කියලා. වත්කම් ගිනුව බැරනේ. වත්කම් නිරූපණය කරන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ. වත්කම් බැර වෙනවා කියන්නේ වත්කම අඩු වෙනවා. ඒ ෂේ ටික නිරූපණය කරන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දෙවෙනි තීරුවේ. සමුච්චේෂය කියන තීරුවේ. අපි උඩින්ම ලියාගමු වත්කම් ඊට පස්සේ ජංගම නොවන වත්කම් කියලා. ඊට පස්සේ අපි ලියමු ගොඩනැගිලි කියලා. මෙන්න මේ පිරිවැය තීරුවට දාගන්න කානේ පිරිවැය බලලා. කීයද? ලක්ෂ 6යි. ලක්ෂ 6යි. පිරිවැය තීරුවට දාගන්නවා පිරිවැය ටික. ඊට පස්සේ ළමයි දැන් හිතලා බලන්නකො මේක අවුරුදු ගානකට කලින් ගත්ත වත්කමක් නම් අවුරුදු ගානක ෂේ තියෙන්න ඕනේ නේද? ඒතකොට මේ සමුච්චය ෂේ කියන එකට එන්නේ අවුරුද්ද මුල දක්වා ෂේයක් තිබ්බනම් ඒ අවුරුද්ද මුල තිබ්බ ෂේටම මේ අවුරුද්ද ෂේ ටිකත් එකතු වෙලා. ඒතකොට මෙතන අවුරුද්ද මුල දක්වා ෂේ මුකුත් නෑ ගානේ දීලා. දැන් උදාහරණයක් හිතන්නකෝ මේ ෆෝන් එකක් කියලා මේ ෆෝන් එකෙන් අවුරුද්දකදී 5000ක් අඩු වෙනවා නම් මේ අවුරුද්දේදී 5000ක් අඩු වුණා. දැන් හිතන්න මම ලබන අවුරුද්දට දැන් එක අවුරුද්දක් ඉවරලා ඊළඟ අවුරුද්දට ගියා කියලා. එතකොට ඊළඟ අවුරුද්දෙදිත් 5000ක් අඩු වෙනවනේ. 50000න් 5000ක් අඩු වෙනවා. එතකොට හිතන්න මේ අවුරුද්දේ මුල මම 50000කට ගත් එක ෆෝන් එකේ මේ අවුරුද්ද අවසාන වෙනකොට 5000ක් අඩු වුණා. ලබන අවුරුද්ද ඉවර වෙනකොට තව 5000ක් අඩු වෙනවනේ. එතකොට ඔක්කොම කීයක් අඩු වුණාද? 10000යිනේ. අන්න ඒ වගේ සමුච්චේෂය තීරුවේ දානකොට ඔක්කොම ෂේ ටික දාන්නේ. මේ ගානේ හිම එකක් නැහැ. මේක කෙලින්ම දාගමු 60000 කියලා. මම මේ කියන එක තේරෙයි ඊළඟ ගානේ. ගණන් දෙකයි තියෙන මේකේ. 60000ක් දාගමු. මෙන්න මෙතන තියෙන එක ළමයි මෙන්න මේ සමුච්චේෂය. ගොඩනැගිලි සමුච්චේෂය කියන එක තමයි මෙතන දාගත්තේ. ධාරණගය කියලා කියන්නේ ඇත්තටම වටින ගාන. ලක්ෂ 60000ක් අඩු වෙලා තියෙන. එහෙනම් අදට වටින්නේ කීයද? 540000යි. එහෙමයි ඒක ගන්නෙ. ධාරණගය කියන එක හොයන්නේ පිරිවැයෙන් සමුච්චිත ෂේ අඩු කරලා. මේ සමුච්චේෂය කියන එක හොයන විදිහත් මම ඔන්න මෙතන ලියන්න. ආරම්භක සමුච්චේෂයට වාර්ෂික සමුච්චේෂය එකතු කරලා. මේකේ නම් ළමයි වාර්ෂික එක විතරයි තිබ්බේ. ආරම්භ එකක් තිබ්බේ නෑනේ. ඒක නිසා 60000 විතරයි ආවේ. ආරම්භක සමුච්චිත ෂයට වාර්ෂික සමුච්චේෂය එකතු කරලා තමයි සමුච්චේෂය කියන තීරුව හැදෙන්නේ. මේකේ ආරම්භයව තිබ්බේ නෑ මොකද. ඒක නිසා කෙලින්මම 60000 මේ අවුරුදු ටික විතරයි දැම්මේ. ඊළඟ එකත් බලමු අපි. මේක ලියාගෙන ඉවර නම් ඔයා බලන්න ගොඩනැගිලි හරිනම් මෝටර රථ කීයක් එනවද කියලා. මෝටර රථ තියෙනවා බලන්න. ලක්ෂ 4ක් මෝටර රථ වල සුන්බුන් නගයේ රුපියල් ලක්ෂයක් වන අතර ඵලදායී ජීව කාලය අවුරුදු 4කි. ඔයාලට පුළුවන් මේකෙදි අර සමීකරණය පාවිච්චි කරන්න. පිරිවැරින සුන්බුන් නගය බෙදීම ඵලදායී ජීව කාලය. පිරිවැය ලක්ෂ 4යි. සුන්බුන් නගයේ ලක්ෂයයි. ඵලදායී ජීව කාලය අවුරුදු 6යි.
50000ක් කියලා එනවා. මේක ලියා ගන්න, මේ හදපු විදිය ලියා ගන්න. හරි. ඊට පස්සේ අපි ඒකත් වාර්තා කරමු. මෝටර රථ හර මෝටර රථ සමුච්චය බැර කියලා. 50000යි මෝටර රථ ගැලපීම කියලා ලිව්වා. මෝටර රථ කියන එක වියදමක්. ඔයාලට දාගන්න පුළුවන් බෙදාහැරි වියදමල 50000ක්. මෝටර රථ වෙන්කිරි සමුච්චය බැර කියන එක ඔයාලට කෙලිම මේ සමුච්චය කියන තීරුවේ දාගන්න පුළුවන්. ආරම්භක ෂේ වෙන්කිරීමක් තියෙනවා නම් ඒකටම එකතු කරලා. මේ ගානේ ආරම්භක මුකුත් තිබ්බේ නැහැ. ඒක නිසා මම කෙලිම දාගන්නවා මෝටර රථ කියලා ලියලා. පිරිවැය ලක්ෂ 4ක් තිබ්බා. සමුච්චය අවුරුද්ද මුල දක්වා තිබෙන. එහෙනම් මේ 50000ම දාගමු. 50000යි. එතකොට මේ අවුරුද්ද අවසානයේ වටින්නේ 3,50,000. මෙන්න මේවයි ලියන්නේ. මේ විදිහට තමයි ලියන්නේ. හරිනේ? හරි. අපි යන් එහෙනම් ඊළඟ එකට. තව එක ගානක් දාලා තිනා මේකෙන්. මේක කළාම ෂේ වල වෙන කියා දෙන්න දෙයක් නැහැ ඔයගොල්ලන්ට. මේක ලියා ගන්න වෙනවා. නිදසුන අංක 2 කියලා දාලා අර ගානමයි චුට්ටක් වෙනස් කරලා තියෙන්නේ. කලින් එක ලියා ගන්න බැරුව කියන මෙසේජ් එකක් දාන්න මම ආයි පාරක් දාන්නම් ස්ක්‍රීන් එක. නිදසුන අංක 2 අමල්ගේ ව්‍යාපාරයේ 2021 3.31 දිනට පහත තොරතුරු දී ඇත කියලා දීලා තියෙනවා. ගොඩනැගිලි ලක්ෂ 6ක් මෝටර රථ ලක්ෂ 4ක්. ඒ කියන්නේ ඒව ගන්න ගියේ ගණන් ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ ගොඩනැගිලි ලක්ෂ 6ක් මෝටර රථ ලක්ෂ 4ක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඒව ගන්න ගියේ ගණන් ටික තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ 2024 1 දිනට 2024 1 දිනට කියන්නේ අවුරුද්ද මුලනේ. මේ තියෙන අවසාන දිනේනේ. ඒතර මේ තියෙන ආරම්භක දිනේ. ආරම්භක දිනට ෂෙයා ටික දීලා තියෙන. කියන්නේ මේ වෙනකොට අඩු වෙලා ගිය ටික. ආරම්භක සමුච්චය ෂෙයා කියලා මම අර කලින් ගානේ කිව්වේ. අන්න ඒක දීලා තියෙනවා. ගොඩනැගිලි වලින් 1,20,000ක් මේ වෙනකොට අඩු වෙලා ගිහිල්ලා තියෙනවා මේ. මෝටර රථ වලින් අඩු වෙලා ගිහිල්ලා තියෙනවා 20,000ක්. මේ තියෙන්නේ සමුච්චය ෂෙයා කියන ටිකේ පල්ලෙහා ටික. ඒ කියන්නේ ඒ යටතේ තමයි මේක තියෙන්නේ. අමතර තොරතුරු දෙකයි. කලින් එකම තමයි. අවශ්‍ය වන්නේ
ෂේ ගැලපීමට අදාළ ජර්නල් සටහන් සහ මූල්‍ය ප්‍රකාශන පුටනය. ලියාගන්න බලන්න ටක් ගාලා. හරි. හරියට ලියාගත්තනේ. විදුසුන අංක 2 කමල්ගේ ව්‍යාපාරය 2021 3.31 දිනට පහත් තොරතුරු දී ඇත. ගොඩනැගිලි ලක්ෂ 6යි, මෝටර රථ ලක්ෂ 4යි, 2020 4.1 දිනට සමුච්චේෂය දෙකක් තියෙනවා. ගොඩනැගිලි 1,20,000යි, මෝටර රථ 20,000යි. කියන්නේ ඒවයින් අඩු වෙලා ගිය ප්‍රමාණ ටික. අමතර තොරතුරු දීලා තියෙනවා දෙකක්. ගොඩනැගිලි පිරිවැය මත 10%ක් ක්ෂය කරයි. දෙවෙනි එක මෝටර රථවල සුන්බුන්නගය රුපියල් ලක්ෂයක් වන අතර ඵලදායී ජීව කාලය වසර 6කි. අවශ්‍ය වන්නේ ක්ෂය ගැලපීමට අදාළ ජර්නල් සටහන් සහ මූල්‍ය ප්‍රකාශන උපුටනයන්. හරි. ලියාගන්න ඇති කියලා හිතෙනවා මම ටික වෙලාවක් දීලා අය පාරක් කියුවා අඩුපාඩු තියෙන හැටි ලියාගන්න. එහෙනම් මම යනවා ගානට ඊළඟ ගානට යන්න. මේක ඊළඟ ගාන නෙමෙයි මේ ගාන හදන්න යන්න. පුළුවන් අය හදන්න පටන් ගන්න. මම පොදු ජර්නලයක් ගහ ගන්නවා කලින් වගේම රූල් 8ක වගේ. මම ආකෘතිය ගැහුවා. ඉක්මනින් මේක ගහලා ගහ ගන්නකො ඊට පස්සේ අපි හදමු ගාන. ඔයගලන්ට පුළුවන් නම් ඉතින් හදන්න පටන් ගන්න ගහලා ඉවර නම් ගහලා නැති අය මේක රූල් කරගන්නකො.
හරි. ඔයගොල්ලෝ රෝල් කරගෙන ඉවර වෙන්න ඇති. මම මේ ගාන හදන්න පටන් ගන්නවා. මේකේ තියෙනවා ගොඩනැගිලි පිරිවැයමත් 10%ක් ක්ෂය කරයි කියලා. බලමු. 10%ක්. රුපියල් 60000යි නේ. මම ඒක හොයාගත්තා. කලින් වගේම ලියන්න පුළුවන් ගොඩනැගිලි ෂෙයා හර 60000යි ගොඩනැගිලි සමුච්චය ෂෙයා බැර 60000යි කියලා. සංලක්ෂය ගොඩනැගිලි ෂෙයා ගැලපීම. හරිනේ. ගොඩනැගිලි ෂෙයා හර 60000යි ගොඩනැගිලි සමුච්චය ෂෙයා බැර 60000යි. ගොඩනැගිලි ෂෙයා කියන්නේ වියදමක්. මොන වියදමක්ද? පරිපාලන වියදමක්. එනවාට බය නැතුව දාගත්ත හැකි. ගොඩනැගිලි ෂෙයා කියලා 1000ක්. ගොඩනැගිලි සමුච්චය ෂෙයා කියන්නේ වත්කම් අඩු වෙන ගිණුමක්. ඔයාලට සිද්ධ වෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් වල ගොඩනැගිලි කියලා ලියලා පිරිවැයට දාගන්න පිරිවැයගේ කීයද? ලක්ෂ 6යි. සමුච්චය ෂෙයා කියන එකට දාගන්නේ 60000 නෙමෙයි. අවුරුද්ද මුල දක්වා තිබ්බනම් ෂෙයා වෙන් කිරීමක් නැත්නම් සමුච්චය ෂෙයා ඒකටම මේ අවුරුද්ද 60000ක් එකතු කරලා දාගන්න. මේකේ තිබ්බ මේ ආරම්භක දින දක්වා ගොඩනැගිලි වලින් 1,20,000ක් අඩු වෙලා තියෙනවා. මේ අවුරුද්දේ තව 60000ක් අඩු වෙනවා. ඒ කියන්නේ ඔක්කොම 1,80,000යි. මේක පටල ගන්න එපා. මම මේ හැදෙන විදිහ හැපැත්තේ ගානේ ලිව්වා. මෙතින් ආරම්භක ෂෙයා වෙන් කිරීමට වාර්ෂික සමුච්චය ෂෙයා එකතු කරනවා. ආරම්භක ෂෙයා වෙන් කිරීම ගානේ තිබ්බ 1,20,000ක් වාර්ෂික ෂෙයා තිබ්බ 60000. එහෙමයි 1,80,000 දුන්නේ. අවශ්‍යයි මේවා ලියා ගන්න. මේ සමුච්චය ෂෙයා කියන එක හැදෙන්නේ ආරම්භක ෂෙයා වෙන් කිරීමට නැත්නම් ආරම්භක සමුච්චය ෂෙයාට එකතු කරනවා වාර්ෂික ෂෙයා වෙන් කිරීම. නැත්නම් වාර්ෂික සමුච්චය ෂෙයා. මෙහෙම හැදෙන්නේ ඒක. ආරම්භයේ 120ක් තිබ්බා. මේ අවුරුද්දේ 60000ක් තිබ්බා. ඔක්කොම 180ක් වුණේ එහෙමයි. ධාරණගය කියන්නේ පිරිවැයෙන් සමුච්චය ෂෙයා අඩු කළාට පස්සේ ගන්න. ලක්ෂයෙන් 1,80,000ක් අඩු වුණාට පස්සේ කීයද? 420යි නේ. 4,20,000යි. උන්න ඔහමයි ගන්න. ඊළඟ එක මෝටර රථනේ. ඒකත් ඔයාලට හොයාගත්ත හැකි. මෝටර රථවල සුන්බුන්නගේ ලක්ෂයක් වන අතර ඵලදායී ජීව කාලය වසර 6යි. එහෙනම් ඔයාලට පුළුවන් පිරිවැය ලක්ෂ 4යිනේ. ඒකෙන් සුන්බුන්නගේ අඩු කරන්න. මේ ක්‍රම දෙකට තමයි ෂෙයා එන්නේ සාමාන්‍යයෙන්. බෙදන්න 6ෙන්. රුපියල් 50,000ක් කියලා එනවනේ කලින් ගානමනේ. කලින් ගානමනේ. හරි. අපි ඒකත් ලියාගමු. මෝටර රථ ෂෙයා හර 50,000යි. මෝටර රථ සමුච්චය ෂෙයා බැර 50,000යි. සංලක්ෂ්‍ය ලිව්ව හැකි මෝටර රථ ෂෙයා ගැලපීම. මෝටර රථ ෂෙයා හර 50,000යි මෝටර රථ සමුච්චය ෂෙයා බැර 50,000යි. මේකේ අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්නකො ළමයි. තේරෙන්නේ නැත්නම් අහන්න මොනවා හරි කියන්න. මෝටර රථ ෂෙයා කියන්නේ බෙදා හැරීම් වියදමක්. අපි ඒක දාගමු. 50,000ක්. මෝටර රථ සමුච්චය ෂෙයා බැර කියන එක ඔයාලට පුළුවන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මුලින්ම මෝටර රථ කියලා ලියාගෙන පිරිවැය තිබ්බ ලක්ෂ 4ක් එක දාගන්න ඒකට සමුච්චය ෂෙයා දාගන්නකොට ආරම්භක ෂෙයා වෙන් කිරීමට අවුරුදු ටික එකතු කරලා දාගමු. ආරම්භයේ 20000ක් තිනවට පේනවා ඇති. ඒකට අවුරුද්ද තියෙනවා 50,000ක්. දෙකේම එකතුව 70,000යි. එතකොට මේ වෙනකොට වාහන වලින් 70,000ක් අඩු වෙලා තියෙනවා. ඒතකොට වටින්නේ 3,30,000යි. මෙන්න මෙහෙමයි ගන්න.
මෙන්න මෙහෙම ලියන්න. හරිනේ? හරි. මේකේ තව චූටි නෝට් එකක් තියෙනවා එතනින් ඉවරයි. ෂේවීම් නම් මෙතනින් මෙච්චරයි ඔයගලන්ට එන්නේ. නමුත් මේකේ තව අපිට කතා කරන්න දේවල් කීපයක් තියෙනවා. හීනවන ශේෂ ක්‍රමය ගැන. ඒක හැදෙන විදිය කියා දෙන විතරයි ගණන් වලට යන්නේ නැහැ. අපි බලමු හීනවන ශේෂ ක්‍රමයක්. සෑම වසරකම ෂේ වෙන ප්‍රමාණය අඩු වන්නේයි මේදී සලකනවා. ඒ කියන්නේ දැන් මේ අවුරුද්දේදී 50000ක් ෂේ වුණොත් ලබන අවුරුද්දේදී 50000ක් වෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ 40000ක් වගේ. ඒ කියන්නේ හැම අවුරුද්දෙම ෂේ වෙන ප්‍රමාණය අඩු වෙවි යනට කියනවා හීනවන ෂේ ක්‍රමය කියලා. හීනවන ෂේ ක්‍රමය. ඕක තමයි දැන් ගොඩක් මේ ක්‍රමේ තමයි ගොඩක් වෙලාවට මේ ඔයගොල්ලෝ ඉගෙනගෙන ඉතින් 10 වසරේදී ගණිතය වගේ ගණිතයේ තියෙන ඔයගලන්ට උගන්වන්න හීනවන පොලි ක්‍රමය කියලා. ඒකම තමයි ඉතින් තියෙන හීනවන ෂේ කියලා. හැම අවුරුද්දකම ෂේ වෙන ටික අඩු වෙවි යනවා. පහත ආකාරයේ මගින් වාර්ෂික ෂේ ගණනය කරන්න පුළුවන්. අපි මේ හීනවන ක්‍රමයට ෂේ වන්න මෙන්න මේ සූත්‍රයෙන්. පිරිවැය තියෙනවනේ. අන්න පිරිවැයෙන් අඩු කරනවා සමුච්චිත ෂය. සමුච්චිත ෂය. වැඩි කරනවා ෂේ ප්‍රතිශතයෙන්. මෙන්න මෙහෙමයි හොයන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අර අපි ගත්තේ ගොඩනැගිලි. ගොඩනැගිලි ගත්තේ. ගොඩනැගිල්ලක් තිබ්බ ලක්ෂ 6ක 10%ක් ෂේ කරනවා කියලා කිව්වා. ඔයාගෙන් ඇහුවා 10%ක් ෂේ කරනවා කියලා කිව්වනේ. එතකොට මුලින්ම පළවෙනි අවුරුද්ද. මුලින්ම පිරිවැය තියෙනවා ලක්ෂ 6යි. ඒකෙන් අඩු කරන්න ඕනේ සමුච්චය ෂේ. පළවෙනි අවුරුද්දේ සමුච්චය ෂේයක් නැහැනේ. එහෙනම් බිඳුවයි. වැඩි කරනවා ෂේ ප්‍රතිශතයෙන් 10%යි. වටින උත්තරයක් 60000යි කියලා. මේක සුළු කරාම ඉන්නේ 60000යි. ඊට පස්සේ දෙවෙනි අවුරුද්ද බලන්න. ලක්ෂ 6ක් තිබ්බ පිරිවැය දැන් සමුච්චේෂයක් තියෙනව නේද? අවුරුද්දක් ෂේ වුණානේ 60000ක්. උන් ඒක අඩු කරන්න. ඊට පස්සේ 110ක් බලන්න. ඔයාට එනවා 54000. ඕන වැඩි කරලා බලන්න. තුන්වෙනි අවුරුද්දට යනකොට ආයෙත් ලක්ෂ 6ක පිරිවැයන වෙනසක් වුණේ නැහැ. හැබැයි බලන්න පළවෙනි අවුරුද්දේ 60000ක් ෂේ වුණා. දෙවෙනි අවුරුද්දේ 54000ක් ෂේ වුණා. එහෙනම් ඔක්කොම ෂේ තියෙනවා මේ දෙකේම එකතුව 114000. ඊට පස්සේ 110ක් බලන්න. 48600ක් එනවා. බලන්න හැම අවුරුද්දකම ෂේ වෙන ප්‍රමාණය අඩු වෙවි යනවා. මේකට කියනවා හීනවන ෂේ ක්‍රමය කියලා. මේක ඔයගොල්ලෝ 12 දී කරන්න නෑ. 12 මේකේ ගණන් එන්නේ නෑ. අර ඉතින් සිලබස් එකේ දාලා තියෙනවා එන්නේ නෑ කියලා. නමුත් මේක අපි ලියාගමු. මේ ෂේ කරපු ටික ලියා ගන්න ඕනේ නෑ. මේ ටික ලියා ගන්න. හීනවන ෂේ ක්‍රමය කියලා ලියලා මේ ටික ලියා ගන්න. හොයන තැන දක්වා ලියා ගන්න. හීනවන ෂේ ක්‍රමය කියලා ලියලා අනුමාත්‍රිකාව මේ ෂේ ප්‍රතිශතයේ තියෙන තැන දක්වා ලියා ගන්න. ෂේ ප්‍රතිශතයෙන් මේ ෂේ හොයන ටික තැන දක්වා ලියා ගන්න.
සෑම වසරකම ෂේ වෙන ප්‍රමාණය අඩු වන්නේ යයි මෙහිදී උපකල්පනය කරයි. පහත ආකාරයට වාර්ෂික ෂේ ගණනය කළ හැක. වාර්ෂික ෂේ සමානයි පිරිවැරෙන සමුච්චය ෂය වරහන් ඇතුලේ ඒක වරහන් ඇතුලේ වැඩි කිරීම ෂේ ප්‍රතිශතය. හැමතිස්සෙම අර කලින් ෂේ කරපු ටික අඩු කරනවා. මොකද ඒ ටික කරලා ඉවරයිනේ. එහෙම යන ක්‍රමය තමයි මේ හීනවන කියලා කියන්නේ. අඩු වෙවි යන ක්‍රමය. හරි නේද? හරි. ඊට පස්සේ අපි එකපාරක් ටියුට් එකට පොඩ්ඩක් යමු. හරි. දැන් අපිට මේ ප්‍රශ්න අංක 49යි 50යි හදන්න බැරුව ගියා. ඔයගොල්ලෝ 49 උත්සාහයක් හරි ගන්න අපි මේක ලබන සතියේ සාකච්ඡා කරමු. 49 50යි. 49 නම් ටිකක් අමාරු වෙන්න පුළුවන්. 50 නම් කරන්න පුළුවන් ඔයගලන්ට. 50 තියෙන අර මතකද මම අර මේ උපචිත වියදම් අනේ කතාවක් කළා. වෙන හරි හදන්න තියෙන. ඒක පුළුවන්. හරි ඊට පස්සේ බලන්න අංක 4. දීපල පිරියත උපකරණ ෂය. දීපල පිරියත උපකරණ වල ෂය කළ හැකි යගේ. ෂය කළ හැකි යගේ. එහි ඵලදායී ජීව කාලය පුරා බෙදා වෙන් කිරීම මින් අදහස් වේ. කළ හැකි යගේ. මේ ෂය කළ හැකි යගේ හොයන්නේ මෙහිමයි. පිරිවැයෙන් තුන්බුන්නගේ අඩු කළාම ඉන්නේ ෂේ කළ හැකි යගේ. බලන්න. දීපල පිරියත් උපකරණ වල ෂේ කළ හැකි යගය ඵලදායී ජීව කාලය පුරා බෙදා හැරීම. අපි මේකනේ සූත්‍රය විදිහට කතා කළේ. පිරිවැයෙන් තුන්බුන්නගේ බෙදීම ඵලදායී ජීව කාලය. වාර්ෂික ෂේ ලියන්නේ ෂේ වීම ගිණුම හර ෂේ වෙන් කිරීමේ ගිණුම බැර මේ ෂේ වෙන් කිරීමට කියන අලුත් වචනේ තමයි සමුච්චය ෂේ කියලා කියන්නේ. ඒ අනුවට මේක ලියන්න පුළුවන් ෂේ වීම ගිණුම හර සමුච්චිත ෂේ ගිණුම බැර. සමුච්චය ෂේ ගිණුම බැර කියලා. බලන්න ෂේ වීම ගිණුම ලාභ ගිණුමට හර කරන අතර ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනයට දානවලු ෂේ වෙන් කිරීමේ ගිණුමේ ෂේ වෙන් කිරීමේ ගිණුමට බැරවීම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සමුච්චය ෂයට දේ දක්වා අදාළවත්කමින් අඩු කර දක්වනු ලැබේ. ෂේ වීම පිළිබඳ ගිණුම් කරන ප්‍රමිතාන්ත 16 ඒපල පිරියත් උපකරණ යටතේ සවිස්තරව සාකච්ඡා කරේ. ඒ කියන්නේ 13 දී අපි ඒ ගැන වැඩි විස්තර කතා කරනවා කියලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ලොකු ගණන් හදන්න. හරි. ඉතින් අපි අදට මම මෙතනින් නවත්තනවා. අපි අනිත් දවසේ මේ ටික හදමු. ඉතින් ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න මෙසේජ් එකක් දාන්න. ඔයගලන්ට ලියවෙන්න පුළුවන්. වෙන ගැටලු මුකුත් නැත්තම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ටග් ගාලා අහන්න. ඒකට මම උත්තරයක් දීලා